අයිබෝන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මම හිතනවා ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමේ ආරාධනය පරිදි මෙම විශේෂ කතිකාවට සහභාගී වෙන සමාජික සහ සමාජික නොවන ඡායාරූප ශිල්පීට ආදරය කරන ඔබ සැමව ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය වෙනුවෙන් මම මේ ආසාව පිළිගන්නවා. අද ලෝක ඡායාරූප දිනය. මින් 1939 අගෝස්තු 19 ඩැගියුරෝටයිප් නැත්නම් ඩැගියුරි විසින් සොයා ගන්නා ලද ඡායාරූප ලබා ගැනීමේ තාක්ෂණය ඒ ක්‍රමවේදය ලෝකෙට හඳුන්වලා දීලා පන්සල් රජය විසින් එය සමාජගත කරලා අද අගෝස්තු 19 ලෝක ඡායාරූප දිනය සමරනවා එය සිහිවස් කිරීම වෙනුවෙන්. එතකොට මේ වෙනකොට අවුරුදු 182ක විතර ඉතිහාසයක් නීප්සේ පළවෙනි ඡායාරූපේ 26 හොයා ගැනීමෙන් පසුව සමාජගත කරේ ඩැගියුරි විසින්. ඉතින් අපි ලෝකේ ප්‍රාචාර ශිල්පීන් ඡායාරූප සංගම් ආයතන ලෝක ඡායාරූප දිනය සැමරීම වෙනුවෙන් නොඑක් උත්සව නොඑක් ක්‍රම නොඑක් අවස්ථාවන් දැන් සංවිධානය මේ අවුරුදු විශේෂයෙන්ම මේවා හුඟක් තියෙන්නේ බොහෝ දෙයක් තියෙන්නේ ඔන්ලයින් ක්‍රමයට මේ පැන්ඩමික් එකත් එක්ක අපි කාටවත් මේට ෆිසිකල් සහභාගී වෙන්න හැකියාවක් නොමැති නිසා. ඒ හින්දා ශ්‍රී ලංකා ජාතික ඡායාරූප සංගමයත් මේ ලංකාවේ තියෙන ජාතික කලා සංඝ ඡායාරූප කලා සංගමයේ වශයෙන් මෙවැනි වැදගත් කතිකාවක් සූදානම් කරා. මොකද ඡායාරූප ශිල්පයේ මුල් කොටගෙන අනික් සියලුම කලාවන් මුහුණ දීලා තියෙන්නේ ඉතිහාසයේ කවදාවත් නොවියු වෙනස්ම අත්දැකීමකට. හැබැයි ලෝකේ කලාවෙන් පිට ලෝකේ පැවැත්මක් නැහැ කියලායි මම විශ්වාස කරන්නේ. එතකොට අපිට මොන අභියෝග ආවත් ඒ අභියෝග අඳුරගෙන ඒ අභියෝගත් සමගින් අභියෝගත් එක්ක අපි කොහොමද අපේ කලාවන් ඉස්සරහට ගෙනියන්නේ කියන එක ලෝකේ කතික මේ වෙනකොටත් ඇති වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් නොඑක් ඉලක්කන ඒ වෙනුවෙන් නොඑක් කලාකරුවන්ගේ නිර්මාණ එළිදැක්වීම් තියෙනවා. ඒ අතර ඡායාරූප ශිල්පය ගත්තත් මේ වෙනකොට ලෝකේ පුරාම සියලුම ඇක්ටිවිටි ඔන්ලයින් ක්‍රමයට යන තත්ත්වයටපත් වෙලා. හැබැයි මේ ප්‍රායෝගික කලාව එකිනෙකා හමු නොවි ප්‍රදර්ශන පවත්වන්නේ නැතුව ඇහැට print එකක් දකින්න නැතුව ඔන්ලයින් ක්‍රමයට මේ සියල්ල කරන්න සිද්ධ වීම කොතෙක් දුරට සාධනීය ලෙස සලකන්න පුළුවන්ද? මොකක්ද ඒකේ තියෙන අභියෝග? සහ අනික් කලාවන්ට වෙලා තියෙන්නේ මොකක්ද? මේ ගැන සමාජ කතිකාවක් ගොඩනැගීම වඩා වැදගත් කියන එක අපි කල්පනා කරා ආයතනයක් ඇටියෙට. ඒ අනුව තමයි අපි මේ දී අද ලෝක ඡායාරූප දිනය මුල් කරගෙන මේ අවස්ථාව උදා කරගත්තේ. ඒ තමයි අපි ආචාර්ය ටියුඩර් වීරසිංහන්ට ආරාධනා කරේ මේ ගැන සංවාදයකට එක්වමු. මේ පළවෙනි අවස්ථාව අපිට දිගටම පුළුවන් මේ සංවාදය ඉස්සරහට ගෙනියන්න. මේක අඳුරගෙන මේකත් එක්ක අපේ කලාව කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියලා තීරණය කරන්න සහ ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඔබ හැමෝම දන්න ආචාර්ය ටියුඩර් වීරසිංහන් මම හිතනවා මේ කතිකාවට වඩාත්ම සුදුසු පුද්ගලයා කියලා අපේ තියෙන සමාජයේ අධ්‍යාපනික සහ මේ ඒ හින්දා ඔහුට ආරාධනා කරේ දිගින් දිගටම ඔහු ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමේ අවස්ථාවන්ට ඒ වගේම අපිට දැනුම බෙදා දීලා අපි ශිෂ්‍යයන්ට අවස්ථාව දැනුම ලබා දීමේ අවස්ථා ගන්නවකට සහභාගී විද්වතේ එඳා මම තාම ගෞරවයෙන් එතුමාට ආරාධනා කරනවා මේ වෙනුවෙන් මේ සමාජ කතිකාව ආරම්භයක් හැටියට සමාජගත කරන්න. විශේෂයෙන්ම අපි ගාව විශාල සිසුන් පිරිසක් ඉන්නවා. ඒ සිසුන් හැමදෙනාම යම් ප්‍රමාණයක් මේකට අනුගත වෙලා ඉන්නවා. නමුත් ඔවුන් පිළිබඳ කුසුගත කියන කොහොමද ෆොටෝග්‍රැෆි කරන්නේ, කොහොමද ආර්ට් අපි මේ පැන්ඩමික් එකත් එක්ක කරන්නේ, සහ ලෝකෙට මොකද වෙලා තියෙන්නේ, අනික් අය මොකද කරන්නේ මේ පිළිබඳ කියන වාගේ විශේෂයෙන්ම අපිට හැකි මේ කාලය තුල කතිකාවක් ගොඩනැගීම ඔවුන්ටත් ප්‍රයෝජනවත් සහ ඡායාරූප ශිල්පීට ආදරය කරන ඔබ සමටත් වැදගත් කියලා මම හිතනවා. ඉතින් අපි එතුමාට ආරාධනා කරමු පළමුව මේ කතිකාව ආරම්භ කරන්න. පසුව අපි අවස්ථාව පුදා කරගෙන ගැටුමත් එක්ක කතා කරන්න. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා ආචාර්ය ටියුඩර් වීරසිංහන්ට මේ දේශනේ ඔබට ආරම්භ කරන්න ලෙස. බොහොම ස්තුතියි කාංචන. එතකොටම ශ්‍රී ලංකා ජාතික ඡායාරූප සංගමේ සංවිධානය කරන වාර්ෂික ලෝක ඡායාරූප දිනය සැමරීම වෙනුවෙන් මේක මහඟු කර්තව්‍යයක්. විශේෂයෙන්ම මේ සංගමය අපේ සිසු දරුදරියන් හා අදාළ ඡායාරූප ක්ෂේත්‍රයේ අදාළ විශේෂඥයින් ඡායාරූප ශිල්පීන්
ඡායාරූපවේදීන් පුහුණු කිරීමේ මහඟු ජාතික කර්තව්‍යයකට අතගහලා ඒක දිගටම කරගෙන එන කණ්ඩායමක් සංවිධානයක් සංගමයක් මම හිතන්නේ සම්පූර්ණයෙන්ම ජාතික වශයෙන් මේ ලෝක ඡායාරූප දිනය සැමරීමට ඒකට සම්පූර්ණ අයිතියක් වගකීමක් ඒ අනුව තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒ වගේම අපේ ආචාර්ය විත ඉන්නවා අපේ රටේ ඉන්න ඡායාරූප වේදයේ පිළිබඳ විශේෂයෙන්ම අදාළන ඒ වගේ අපේ තව සමාන මේ සියලුම දෙනාම උතුම් ඉන්න මම හිතන්නේ අපි දන්නයි සංගමයේ ප්‍රධාන ප්‍රෝග්‍රෑමින් විදිහට කටයුතු කරන අය. කොහොම වුණත් කාංචන කිව්වා වගේ මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසත් එක්ක බලනකොට අද අපි කවුරුත් කතා බහට ලක් කරන තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා මේ COVID-19 තත්ත්වය. ඒතර ඒකත් එක්ක අපේ ජීවිතයේ සියලුම ශේෂ්ත්‍ර පාහේ අත්වස්යෙන්ම යම් කිසි ආකාරයක වෙනසකට ලක් වෙලා තියෙනවා. අපි ඒක කැමති වුණත් අකමැති වුණත් අපිට සිද්ධ වෙලා තියෙනවා ඒ වෙනස් වීම කරගන්න. ඒ නිසා ඒක කලාවට සංස්කෘතියට ආර්ථිකයට දේශපාලනයට අපේ සාමාන්‍ය ජන ජීවිතයට අධ්‍යාපනයට ඒ සියලුම ශේෂ්ත්‍ර වලට අදාළයි අත්වස්යෙන්. නමුත් මොකදනේ කල්පනා කරනවා මේ කියලා තියෙන තත්ත්වය බලාපොරොත්තුවක් තියෙනවා අද හෙට අනිද්දා එහෙම නැත්නම් උදුරු දිනයක එක පහ වෙලා ගිහිල්ලා ඉවත් වෙලා ගිහිල්ලා යම් කිසි ආකාරයක පෙර තිබිච්ච තත්ත්වයට නැවත අපිට කටයුතු කරන්න සාමාන්‍ය තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. නමුත් ඒක ලොකු එක පැත්තකින් ප්‍රශ්නාර්ථයක් ජාතික වශයෙන් විතරක් නෙමෙයි ගෝලීය වශයෙන්ම විවිධ මතයේ සම්බන්ධයෙන් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ අපි මේ ගත කරන මේ විශේෂ තත්ත්වය මේක අද අපේ මාතෘකාවෙත් තියෙන ප්‍රධාන වචනයක් මේ නව සාමාන්‍ය කියන එක. එහෙම නැත්නම් මේ new normality කියන එක. එහෙම නැත්නම් මේ new නව යථාර්ථය කියන එක. new situation එක. ඒක අවශ්‍ය ආකාරයකින් වසරකින් දෙකකින් ඒ තත්ත්වය නැති වෙලා ගිහිල්ලා අර සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. නමුත් මේ දෙකට මේ සහ සමහරෙක් කියනවා නෑ එහෙම ආපහු හිතන්න බෑ ආයි කවදාවත් ඒ තිබිච්ච සාමාන්‍ය තත්ත්වය අපිට යන්න හම්බ වෙන්නේ නෑ. මේක තමයි ඉදිරියට තියෙන අපිට දිගටම ජීවත් වෙන්න සූදානම් වෙන්න පුරුදු වෙන්න තියෙන මේ නව සාමාන්‍ය තත්ත්වයක තමයි අපිට හැදගන්න වෙන්නේ. කොහොමරි මත දෙකක් ඇත්ත වශයෙන්ම මෙහෙම තියෙනවා. නමුත් අපිට කොහොම වුණත් මේ මත දෙක දැන් මේ තියෙන තත්ත්වය එක්ක අපේ ජීවිත වෙනස් වෙලා තියෙන බව බොහොම පැහැදිලි ඇත්ත වශයෙන්ම. ඒක අපි දන්නවා දැන් මේ ඉස්ලාමයේ වචනේ අපි ගත්තොත් මේ මාතෘකාවේ තියෙන මේ නව සාමාන්‍ය කලාව, නව සාමාන්‍ය තත්ත්ව කලාව. මේ නව සාමාන්‍ය කියන එක දැන් අපි හිත හුඟක් වෙලාවට අපේ ජන ව්‍යවහාරයට යන්නේ මේ පැහැදිලිව පේන විදිහට අපේ මාධ්‍යයෙන් සහ අපේ ජනතාව අතරට යන්නේ මේ COVID-19 එහෙම නැත්නම් මේ කොරෝනා සංගතයත් එක්ක 2020 19 අග වගේ නම්. හැබැයි ලෝක මට්ටමින් ගත්තොත් මේක ඊට එහාට ටිකක් දිගට යන කතාවක් අත් වශයෙන්ම. ඒ කියන්නේ මේක මේ COVID-19ත් එක්ක කෙලිම සම්බන්ධිකුත් නෑ අත් වශයෙන් ගත්තොත් මේ නව සාමාන්‍ය කියන එක අපි එකත් තේරුම් ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපි දන්නවා 2007-8 ලෝක ගෝලීය මුල්‍ය අර්බුදයක් ඇති වුණා. ඒක අර 1929 ඉතල ඇතිවෙච්ච එකටත් වඩා කීප ගුණයක් ප්‍රබල ලෝකයට බලපාපු ඇමරිකාවෙන් පටන් ගන්න යුරෝපය හැමතැනටම මේ ආර්ථිකයට කර්මාන්තවලට ජන ජීවිතයට මුදල් පද්ධති වලට බලපාපු අර්බුදයක් ඇත්ත වශයෙන්ම ඒක ග්ලෝබල් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් කියලා. ඒතර මෙන්න මේ අර්බුදයත් එක්කම මේ අර්බුදයෙන් පසු තත්ත්වය අර්බුදයත් එක්කම නැතුච්ච අර්බුදයෙන් පසු තත්ත්වය හැඳින්වීම සඳහා යම් යම් මාධ්‍ය මගින් හා විශේෂඥයින් මේ මෙන්න මේ සංකල්පය එහෙම නැත්නම් මේ භාවිත කරනවා. ඒ කියන්නේ new normal කියන එක. ඒක ඒකට ආර්ථික ශාස්ත්‍රයේ තියෙන ඇතිවෙච්ච අර්බුදාත්මක අවස්ථාව.
ඒ අවස්ථාව සහ ඒ පශ්චාත් ඒ මුල්‍ය අර්බුදයේ ඇති වුණ ඒ තත්ත්වයන් හැඳින්වීම සඳහා ඒ අදහස් කිරීම සඳහා තමයි මේ වචනය මුලින්ම ඉදිරිපත් කළේ අත් වශයෙන්ම. නමුත් ඒක පුතුල විදිහට පැතිරෙන්න පටන් ගත්තා, ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා මේ 2020 මේ COVID-19ත් එක්ක අත් වශයෙන්. මොකද ඒක පැහැදිලි, මොකද ඒක විශාල අපි කල්පනා කරන්න ඕන එක ටිකක් විශේෂ තත්ත්වයක්. මොකද දැන් 2007 ඒ 2009 ඇතිවෙච්ච මුල්‍ය අර්බුදයට විශාල ප්‍රචාරයක් ලබා දුන්නා. කියන්නේ දැන් මේ COVID-19ට දෙන ප්‍රචාරය ඒකට එහෙම හම්බුන්නේ නැහැ. ඒක ලෝක ආර්ථිකයට මේ COVID දැන් මේ 19න් කරපු බලපෑමට සමාන බලපෑමක් කළා ඇත්ත. ඩොලර් ට්‍රිලියන ගානක පාඩුවක් ලෝක ආර්ථිකයට සිද්ධ වුණා. ඒ අර්බුදේ බලපෑම තවමත් සම්පූර්ණයෙන්ම පහ වෙලා ගිහලා නැහැ ඇත්ත වශයෙන්ම. මේ COVID 19 කියන්නේ ඇත්ත වශයෙන්ම ඒ අර්බුදෙම දිගුවක්. මේක අපි තේරුම් ගන්න අවශ්‍යයි. COVID කියලා කියන්නේ මේක මේ යම්කිසි දෙයක හේතුවක් නෙමෙයි ඇත්ත වශයෙන්ම. මේක යම්කිසි ඵලයක්. හේතුව ටිකක් වරෑරුම් තහ දීර්ඝ ඉතිහාසයක් තියෙන තත්ත්වයක්. ඒක තමයි ඔය ලෝක ආර්ථික අර්බුදයේ මුල්‍ය අර්බුදයත් එක්කම දැන් දශක කීපයක වෙලේ ඉඳන්ම මතුවෙමින් වර්ධනය වෙමින් එන තත්ත්වය. ඒ තත්ත්වය තමක් තීරණාත්මක සම්දිස්ථානයකට ප්‍රවිෂ්ඨ වුණා මේ 2019 වෙනකොට. ඒකත් එක්ක තමයි අත් වශයෙන්ම මේ COVID කියන එක මතුවනේ. ඒකට ඒක යම්කිසි උපකරණයක් මෙවලමක් විදිහට. මේ අර්බුදයේ විසඳ ගැනීමේ එක විදිහක්. එක ප්‍රවේශක ක්‍රමවේදයක් විදිහට කියන්න පුළුවන් COVID-19. අපි හුඟ දෙනෙක් කල්පනා කරනවා මේ COVID කිව්වහම මේක බොහොම ස්වභාවික සංගතයක්, ස්වභාවික ලෙඩක්. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්, මේක වෛද්‍ය ප්‍රශ්නයක්, මේක සමාජ ස්වස්ථතාවය පිළිබඳ ප්‍රශ්නයක්. එහෙම කියලා තමයි අපේ මතවාදයේ අපේ ජාතික මට්ටමින් සහ ඒ වගේම ගෝලීය වශයෙන් මතවාදයේ තියෙන ඇත්ත. මේකේ සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා. මේකේ වෛද්‍ය පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒක 10%ක් විතර තියෙනවා. 90%ක්ම තියෙන්නේ මේක ඇත්ත වශයෙන්ම යම්කිසි ආකාරයක තොරතුරු වසංගතයක්. එහෙම නැත්නම් මේක කියනවා ඒගොල්ලෝ හඳුන්වන වචනයක් ඉම්ප්‍රොඩෙමික් එකක්. පැන්ඩමික් එකක් නෙමෙයි ඉම්ප්‍රොඩෙමික් එකක්. ඉන්ෆෝඩෙමික්. ඉන්ෆෝ කියන්නේ ඉන්ෆර්මේෂන් කියන එක ඉන්ෆෝඩෙමික්. පැන්ඩමික් එකක් කියලා කියන්නේ දැන් මේක වචනේ අපි ගත්තොත් පැන්ඩමික් කියලා. පැන් කියලා කියන්නේ සමස්තය කියන්නේ. සියල්ල මෙත පැතුරුණා වූ සමස්තය මත. එතකොට ඉමියා කියලා කියන්නේ එහෙම නැත්නම් ඩීමස් කියලා කියන්නේ ජනතාව. يعني සමස්ත ජනතාව මත පැතිරිච්ච. ඒකට කියනවා පැන්ඩමික්. එතකොට මේක අවුරුදු 1කමාරකට කලින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේක පැන්ඩමික් එකක් හඳුන්වන්න පටන් ගන්නකොට ඒ තත්ත්වයක් තිබුණේ නැහැ. අදත් ඒ තත්ත්වයක් නැහැ. සමස්ත ජනතාව මත පැතිරිච්ච. එතකොට ප්‍රශ්නේ මතුවෙන්නේ ඇයි ඒක එහෙම හැඳින්වෙන්නේ කියන එක. පැන්ඩමික් එකක් කියන්නේ වසංගතයක්. තවත් ග්‍රීක වචනයක් තියෙනවා එපිඩෙමික් කියලා. ඒකත් තුනක් අපේ දැන් වෙලාවට පාවිච්චි කරන මාධ්‍ය එපිඩෙමික්. එපිඩෙමික් කියලා කියන එක ඉතින් අදහස් කරන්නේ ජනතාව අතර ව්‍යාප්ත වෙන. හරි. කරටක තවත් රටක කරටක ගම්පහ එහෙම නැත්නම් පුත්තලමේ අනුරාධපුර එහෙම තැන් එහෙම ඒකට කියන එපිඩෙමික් කියලා හිතුවා. ඒක මේ පැන්ඩමික් එකට වඩා ටිකක් බරපතලත්වය අඩු තත්ත්වයක්. ඒ වචනෙන් නෙමෙයි හැඳින්වෙන්නේ පැන්ඩමික් කියලා. ඒ කියන්නේ මීට අවුරුදු 1කමාරකට කලින්. එතකොට මරණ සංඛ්‍යාව 0.00 ගානක් තිබුණා. නමුත් ඊට කලින් මීට වඩා මහා දැවැන්ත වසංගත තිබිලා තියෙනවා. ලෝක ජනගහනයේ 6%, 7, 10 දක්වා විනාශ වෙච්ච. ඒතකොට ඒකත් එක ප්‍රශ්නයක්. ඒක මොකක්ද කියන එක. ඇත්ත වශයෙන්ම ඇයි එහෙම මේක තත්ත්වයක් දුන්නේ කියන එක.
කියන ප්‍රශ්නයක්. දැන් කොහොම හරි මම කියන්න උත්සාහ කළේ මේ අපි කොහොමද මේ නව සාමාන්‍යයට මනුස්ස වර්ගය ඇතුළුනේ කොහොමද? මේක අහම්බෙන් ඇතුළු වෙච්ච එකක් නෙමෙයි. මේක අනපේක්ෂිතව ඇතුළු වෙච්ච තත්ත්වයක් ඇතිවෙච්ච තත්ත්වයක් නෙමෙයි මම හිතන්නේ. මේක ඉතාමත්ම සැලසුම් සහගතව අරමුණු සහගතව යම්කිසි පිරිසක් විසින් දියත් කරන ස්පෙෂල් ග්ලෝබල් ඔපරේෂන් එකක්. විශේෂ ගෝලීය මෙහෙයුමක්. ඒකේ එක කොටසක් තමයි COVID-19. COVID-19 කියන්නේ එකෙක් කොටසක්. මේ විශේෂ මෙහෙයුමේ අවසාන උවමනාව තමයි දැනට අපි ජීවත් වෙන සාමාන්‍ය තත්ත්වයේ තියෙනවා. normal reality දෛනිකත්වයේ සාමාන්‍ය ජීවත් වෙන විදිහ. අන්න ඒක වෙනස් කිරීම. ඒක තමයි ඒක වෙනස් කරලා එතකොට එනවා new normal. new normal. නව සාමාන්‍ය. එතකොට දැන් අපිට අවුරුදු එකමාරක දෙකක අත්දැකීම් දැන් තියෙනවා. දැන් මේ නව සාමාන්‍ය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපිට හැඟීමක් එනවා දැන්. ඒ කියන්නේ අර පෙර විදිහට කටයුතු කරන්න බැරි. මිනිස් සම්බන්ධතාවයෙන් පවත්වාගෙන යන්න බෑ. එතකොට ඒ වගේ වැඩ කරන්න එහෙම වැඩට යන්න එන්න එහෙම විදිහක් නෑ අත් වශයෙන්. නෑ. එතකොට මුවාවරණ විවිධ එකතු වීම් සිද්ධ කරන්න බෑ මේ විදිහට ඇරෙන්න කොහොමද? අර කලින් තිබුණ අපි කියන අර රියල් ලයිෆ් ප්‍රොසෙස් එක සැබෑ ජීවන ක්‍රියාව සැබෑ වැඩ හා ජීවන මාදිලිය මොන වචනයක් සැබෑ ජීවන හා වැඩ මාදිලිය දැන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න බෑ. අන්න ඒ සඳහා දැන් නිර්මාණ වීම පවතිනවා නව ජීවන හා වැඩ මාදිලිය. නව ජීවන හා වැඩ මාදිලිය. ඒක දැන් අපි සමහර වෙලාවට අපි කියනවා මේ දැන් ඒක සමහර අපි කියනවා දැන් දුරස්ත අධ්‍යාපනය, දුරස්ත වැඩ ක්‍රමය, දුරස්ත විනෝදාස්වාදය, දුරස්ත කලාකරණය, දුරස්ත අධ්‍යාපනය ආදී වශයෙන් දුරස්ත පරිපාලනය. ඒ කියන්නේ අර රියල් වෙනුවට වර්චුවල්. කියන්නේ රියල් කියලා කියන්නේ රියල්, ඒ කියන්නේ තත්ත්වය කියන එක. දැන් ඔන්න තත්ත්වයේ සම තත්ත්වයේ ආසන්න තත්ත්වයකට අපි අතුලත් වෙනවා ටිකට. ඒ කියන්නේ වර්චුවල් තත්ත්වයකට. එතකොට අන්න ඒක ප්‍රධානම පදනම මේ නව සාමාන්‍ය අලුත් සාමාන්‍ය නව මූලික තත්ත්වය. කියන්නේ කලින් තිබුණ තත්ත්වය තුල නෙමෙයි. කලින් තිබුණ යථාර්ථය තුල නෙමෙයි අපි වැඩ කරන්නේ. කලින් තිබුණ මානව සම්බන්ධතා තුල නෙමෙයි. කලින් තිබුණ ජීවන තිබුණ පරණ ක්‍රමයේ මත නෙමෙයි මේ අලුත් තත්ත්වසම එහෙම නැත්නම් වර්චුවල් එහෙම නැත්නම් වර්චුවල් වෝකින් මෝඩ් එක. කියන්නේ වැඩ මාදිලිය. ඒකට අපි දැන් මිනිස්සු වෙනවා. දැන් එදා අපිට පේනවනේ දැන් අපි දන්නවා පාසල් ළමුන් ගෙවල් වල. ගුරුවරු ගෙවල් වල. එතකොට දැන් පාසලට යන්නේ ඉගෙනීමකට සිද්ධ. ඒ විදිහට. විශ්වවිද්‍යාලත් එහෙම. නීති උපදෙසුත් එහෙම. වෛද්‍යත් එහෙමයි. කොරෝනා රෝගීන් ගෙවල් වල උපදෙස් දෙනවා ටෙලිෆෝන්. අන්තර්ජාලයෙන් ප්ලැට්ෆෝම්. විනෝදාස්වාද බගිනවත් එහෙමයි. එන්නේ මේක වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේක නව සාමාන්‍ය. මෙන්න නව සාමාන්‍ය. ඒ කියන්නේ එතකොට මේක දැන් මිනිස්සු අනාදිමත් කාලේ තියෙන පුරුදු වෙලා ඉන්න අර ජීවන මාදිලිය තමයි අර අපි සුපුරුදු පරිදි මේට අවුරුදු එකමාර දෙකකට කලින් ගත කළේ. එතකොට දැන් ඔන්න ඒක ටික ටික වෙනස් වෙනවා. මේ වෙනස් වීමේ කොරෝනා නිසා අනික අපි වරදවා තේරුම් ගන්න හොඳ නෑ. මේ කොරෝනා නිසා නෙමෙයි සිදුුනේ. නිසාම නෙමෙයි. ඊට කලින් පටන් ගත්තේ මේ නව සාමාන්‍ය තත්ත්වෙන්න පටන් ගත්තේ කොරෝනා වලට බොහෝ කාලයකට කලින්. ඇත්ත වශයෙන්ම. කොරෝනාව නිසා වුණේ මේක වේගවත් වුණා. ශීඝ්‍ර වුණා. හිතුව දැන් තරම. නිකන් හිතන්න මීට අවුරුදු එකමාරකට දෙකකට කලින් පාසල් ළමයිට ටෙලිෆෝන් එකක් පාසලට අරන් යන්න තිය අල්ලන්නවත් දෙනවද කියලා. නමුත් අද වෙනකොට ස්මාර්ට් ෆෝන් එක පාසල් ළමයාගේ අධ්‍යාපනයේ කොසම්බට පත්. ඒ කියන්නේ පාසල් ළමයාට තත්ත්‍ය සැබෑ ජීවන අවකාශයේ අධ්‍යාපන අවකාශයේ මානවීය සම්බන්ධතා අවකාශයේ ඉවත් වෙලා අර
තත්ත්වය ආසන්න තත්ත්වය සම එහෙම නැත්නම් වර්චුවල් ඒ සම්බන්ධතාවයට ඇතුළත්. අන්න නව සාමාන්‍ය නැහැ. ඒතර මෙන්න මේක තමයි අපේ මාතෘකාවේ මෙන්න මේ අපි අදහස් කරන මේ නව සාමාන්‍ය කියන්නේ. ඒ කියන්නේ නව සාමාන්‍ය කියන්නේ එතකොට මනුස්ස වර්ගයාගේ පැවැත්මේ අලුත් මාදිලියක්. අලුත් විදිහක් අලුත් විදිහට දැන් මේ අපි දැන් මේ ගත කරන්නේ ඒකේ යම්කිසි සංක්‍රාන්තික අවධියක්. ඒ කියන්නේ පරණ අපි ජීවත් වෙච්ච වැඩ කරපු ඒ මාදිලියේ ඉඳන් අලුත් විදිහකට අපි පරිවර්තනය ගමන් කරනවා. ඒකින්ද අපි මේක සංක්‍රාන්තික. තව හරියට ගිහිල්ලා නැහැ එතන සම්පූර්ණයෙන්ම. එතෙන්ට යමින් ඉන්නවා. යම් ගමන් කරමින් ඉන්නවා. ඒ අතර තමයි අර මත දෙකක් මතුනේ කියනවා. සමහරෙක් කියනවා එතකොට මේක බොහොම ඉක්මනට මේක පහවලා යන්න පුළුවන්. කොරෝනා වසංගතේ පහවනම නැවත අපිට අර පරණ වැඩ කරපු විදිහට අපිට එන්න පුළුවන්. එහෙම ඒක තමයි හින්දා දැන් අපි ගන්න ඕනේ මේක හින්දා කොරෝනාවත් එක්ක සම්බන්ධ කිරීම එච්චරම සාධාරණ නැහැ තර්කානුකූල නැහැ ඊට පස්සෙම එකම දේ තමයි කොවිඩ් නිසා මේක මේ ගමන වේගවත් වුණා ශීඝ්‍ර වුණා ඊට පස්සේ ගමන ශීඝ්‍ර ඊළඟ ප්‍රශ්නමත් වුණා දැන් මේ නව සාමාන්‍ය කියලා කියන්නේ අපි මේ අතුවාත කතාලා බලද්දී දැන් මේකේ ප්‍රධාන මොකද්ද පදනම මේකේ පදනම මෙන්න මේක. ඒ කියන්නේ දැන් අපි වැඩි දුර යන්නේ නැතුව ඇත්ත වශයෙන්ම දැන් මේ මිනිසා ඒ කියන්නේ මේ නව සාමාන්‍ය ඉන්න කලින් සාමාන්‍ය තත්ත්වෙ හිටපු මිනිස්සයා තමයි අපි යාට කියන්නේ මේ හෝමෝ සේපියන්. නැනවත් මානව. බුද්ධිමත් මානව. ඔහුගේ අවුරුදු 40000ක විතර කාලය තුල ඔහු විවිධ කටයුතු වල යෙදෙමින් සමාජයේ පරිසරය වෙනස් කරමින් ස්වභාව ධර්මයේ ජය අරගනිමින් ශිෂ්ටාචාර සංස්කෘතියෙන් සભ્યත්වය කලාව සාහිත්‍ය මේ විද්‍යාව මේ ඔක්කොම නිර්මාණය කරනවා පැහැදිලිව කතන්දර. හැබැයි හෝමෝ සේපියන් ගේ වැදගත් ලක්ෂණයක් තියෙනවා ඔහු නිරන්තරවම ඔහුට పూర్ව හිටපු ඈත් එකත් අරගල කරනවා. සමහර ඒගොල්ලෝ විනාශ කරනවා. ඒ නිරන්තර අරගලයක තමයි මේ හෝමෝ සේපියන් ඉන්නේ. ඒකට දැන් මෙයාගේ තියෙන මේ ගුණ මෙයාගේ තියෙන මේ ක්වොලිටි එක හෝමෝ සේපියන් මෙයාගේ තියෙන මේ ගති ලක්ෂණ ඒවා මේ අපි හිතන විදිහට වෙනස් කරන්න බෑ. මේක තේරුම් ගත්තා මීට අවුරුදු 500කට කලින් ප්‍රොටෙස්ටන්ට් දාර්ශනිකයෝ. කියන්නේ කැල්වින් වාදය, ලූතර් වාදය ඇති මෙයා තේරුම් ගත්තා මොකද ඊට කලින් අදහස් කරන මේ මිනිස්සයා වෙනස් කරන්න ඕනේ. මෙයා උත්තරීතර මිනිස්සුන්ට පත් කරන්න. කරුණාව, මෛත්‍රිය, සහෝදරත්වය, සාමය ආදී මේවා වෙනවා. නමුත් මිනිස්යා තුළ තියෙන ඊට අමතරව ආක්‍රමණශීලීත්වය, විජුකම, කෑදරකම, ප්‍රචණ්ඩත්වය, එතනින් ගියාම ස්වාර්ථය ගැන තියෙන මේක ආදී වශයෙන් මේවා තියෙනවා. ඒකට ප්‍රොටෙස්ටන්ට් දාර්ශනිකයෝ වැදගත් නිගමනයට ඇත්ත මිනිස්සයා වෙනස් කරන්න බෑ. මේ තියෙන මේ ගති ලක්ෂණ එකක් කරන්න පුළුවන්. මොකද්ද මේ ගති ලක්ෂණ වලට අනුව සමාජය ගොඩනගන්නේ. ඒ ගති ලක්ෂණ පාවිච්චි කරලා සමාජය ගොඩනගන්න. මේක තමයි පෞද්ගලික අවුරුදු 400 තුල කලේ මනුස්ස වර්ගය. විශේෂයෙන් බටහිර ශිෂ්ටාචාර. ඒ කියන්නේ මිනිස්සයා තුල තිබිච්ච අර ගති ලක්ෂණ වෙනස් කිරීමේ ව්‍යාකෘතිය පැත්තකට දාලා ඒ ගති ලක්ෂණ මගින් සමාජය ගොඩනැගෙනවා. ඒක තමයි ධනවාදී කියලා කියන්නේ. ධනේශ්වර ක්‍රමය කියලා කියන්නේ. අන්නේ ගති ලක්ෂණ වලින් කරපු ධනවාදය තමයි පහුගිය අවුරුදු 300 තුල පරිණාමය වර්ධනය. දැන් අපි එනවා තැනකට දැන් ඒ ධනවාදයේ මානව සමාජ පරිණාමය තුළ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ඒක කාලෙන් කාලෙට ඒක මහ විශාල දැවැන්ත වර්ධනයක් අත්පත් කරගන්න. අති දැවැන්ත වර්ධනය. ඒ කියන්නේ යම්කිසි දැන් ආරම්භ වෙලා ඒක වර්ධනයලා වර්ධනයනවා යම්කිසි තැනකට එනවා ඊට පස්සේ හිර වෙනවා. ඊට යන්න බෑ. ඊට පස්සේ ඒක එයාට අවශ්‍ය නවීකරණය. එයාට අලුත් වෙනවා. පරණ දේවල්
ඒ පරණ තාක්ෂණයේ පරණ ඒ ක්‍රම ඔක්කොම අයින් කරලා දාලා අලුත් විදිහට ආයෙත් හිතේ. එහෙම තමයි කණින් කඩේ එන්නේ. මේ හැම පරණ තත්ත්වේ ඉඳන් අලුත් තත්ත්වයකට ආපු හැම වෙලාවකම ඒක ධනවාදී සිද්ධ කරගත්තේ යුද්ධයක් කරා. ඉතිහාසය අපි වැඩි දුර යන්නේ නැතුව බැලුවොත් 1800 නැපෝලියානු යුද්ධය. ධනවාදී වර්ධනය ඊට කලින් තිබි ධනවාදී සමාජයේ වර්ධනයල වර්ධිලා යම් කිසි ප්‍රතිවිරෝධතාවයන් ගැටුම් උස්සන්න වෙලා යම් කිසි තැනකට ආවා. ආවට පස්සේ යුද්ධයෙන් එක්කම ඒක විසදිලා නව පණක් නව ජවයක් ලබාගත්ත ආපහු ධනවාදී. එන ආපහු තම ගම්මග ආරම්භ. ඒක ආරම්භ කළා ඒක ආවා 1914 දක්වා. අවුරුදු 100කට ආසන්න. ඒ කියන්නේ පළවෙනි ලෝක යුද්ධය දක්වා 1914 18 පළවෙනි ලෝක යුද්ධයේ අභියසිරෙනකොට ආයෙත් අර හිර වුණා වර්ධනය ආපහු ධනවාදී ඉල්ලා හිටන නවීකරණය වෙනස් වෙනවා. ආපහු යුද්ධය තුන යුද්ධෙන් පස්සේ අලුත් තත්ත්වයක් ආයෙත් ඇති. ඊයින් පස්සේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ අන්තවසෙන් සෝවියට් දේශයේ සමාජවාදී රාජ්‍ය බිහි වුණා. ඒ වගේම අධිරාජ්‍යවාදී ප්‍රශ්න වතුණා. ඒ වගේ ගොඩක් වෙනස්කම් වෙලා එහෙම අලුත් තත්ත්වයක ආපහු ධනවාදී වේගීමත් වෙන්න පටන් ගත්ත ලෝකෙ. ශීඝ්‍ර වර්ධනයකට ගත්තා. පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ. 1914 18න් පස්සේ. ඒ වර්ධනය එහෙම ගිහිල්ලා ආයෙත් හිර වෙන්න පටන් ගත්තා 1929. ඉතිගනනකොට මහා ලෝක ආර්ථික අවපාතය ඇති වුණා. ඒ අවපාතය 1939 45 දෙවනි මහා ලෝක යුද්ධයෙන් නිමවටපත් වුණා. අන්න දෙවනි මහා ලෝක යුද්ධය ඇති වුණා. දෙවනි මහා ලෝක යුද්ධයෙන් පස්සේ මොකද වුනේ? සම්පූර්ණයෙන්ම ලෝක පර්යාය, ලෝක පටිපාටිය, ලෝක පිළිවෙල වෙනස් වුණා. අලුත් ලෝකේ බල කඳුරු දෙකකට බෙදුණා. ලෝකේ පාලන ක්‍රම ව්‍යුහයන් දෙකක් කඳුරු දෙකක් බිහුණා. ඉවල විදිහට ආවා. ඔන්න ධනවාදයේ ඒක. දැන් ඔන්න ඒ විදිහට ධනවාදී දිගට ওই විදිහට යුගයට යම් යම් අර්බුදයන් ඔස්සේ වර්ධනය වෙගෙන ආවා. ඇවිල්ලා දැන් දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ අවුරුදු 70ක් ගත වෙලා තියෙනවා. පහුගිය අවුරුදු 70. මේ අවුරුදු 70 තුල දැන් මහා සුවිශාල ධනවාදී වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. ගෝලීය පැත්තටපත් වෙනවා ධනවාදී. මේ අවුරුදු 70 ගෝලීය ඒක නව ලිබරල් වාදී තත්ත්වයන් තුළ එහාට ගියා. දැන් ආපහු ධනවාදී තුල විශාල අර වගේ ප්‍රතිවිරෝධයන් ගැටලු රටවල් අතර තාක්ෂණික මූල්‍ය මේ ප්‍රශ්න ඔක්කොම අතර ඒක තමයි අප පටන් ගන්න කිව්ව අර 2007 8 9 ලෝක මූල්‍ය අර්බුදය ආදි වශයෙන් එහෙම ඇතිවිලා ඕන්න දැන් ඇවිල්ලා දැන් ඔන්න දැන් මේ අපි කියන මේ කොරෝනා ආදි වශයෙන් ඔන්න දැන් මේ ඇවිල්ලා අපි දැන් යුද්ධයක් ඕන මේකට දැන් ඕන යුද්ධයක්. දැන් ධනවාදී සංවර්ධනය එහාට පවත්වාගෙන යන්න යුද්ධයක් අත්‍යවශ්‍යයි. යුද්ධයකින් නැතුව මේ ප්‍රශ්න ටික විසඳ ගන්න බෑ. මෙන්න ඇවිල්ලා තියෙන තත්ත්වය. නමුත් අර කලින් කරා වගේ යුද්ධයක් කරන්න දැන් මනුස්ස වර්ගයට බෑ. මොකද හේතුව මේ වෙනකොට ප්‍රධාන ජාතීන් සතුව න්‍යෂ්ටිකා යුද්ධ තියෙනවා. යුද්ධයක් වල ජයග්‍රහණයක් හිටින්නෙත් නෑ, පරාජිතයක් හිටින්නෙත් නෑ, සියලුම දේවල් විනාශ. ඒක ඇයි හොඳටම දන්නේ. ඒ නිසා නමුත් සමාජ සංවර්ධනය ධනවාදී එහාට පවත්වාගෙන යන්න නම් මේක නවීකරණය වෙන්න ඕනේ. නවීකරණය වෙන්න නම් අලුත් එකට යන්න ඕනේ. අලුත් එකට යන්න නම් පරණ එක විනාශ කරන්න. කොහොමද ඒක කරන්නේ? මෙන්න දැන් ඒක කරන විදිය. COVID-19 කියලා කියන්නේ 950 ගණන් වලින් පස්සේ ඔය අපි කියපු සන්දර්භය නිසා දියුණු කරපු ජෛව විද්‍යාත්මක, වෛරස් විද්‍යාත්මක, බැක්ටීරියා විද්‍යාත්මක, එහෙම නැත්නම් ශුද්‍ර ජීව විද්‍යාත්මක ආයුධ අත්හදා ගැනීමක් දිගටම කළා. ඒ කිරීම විශේෂයෙන්ම සෝවියට් දේශය සහ ඇමරිකා ජනපදයේ දිගටම මේ කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ වගේ ජෛව රසායනික විවිධාකාරී ආයුධ මේ බයොලොජිකල් වෙපන්ස් අරව මේවා නිර්මාණය. ඒවා 900 ඒවා භයානකම හින්දා 1972 යම්කිසි මොරටෝරියම් එකක් එහෙම නැත්නම් යම්කිසි ආකාරයක සම්බාධක මේ තහනම් කිරීමට ඒවා ලක් වෙනවා විසුම් වෙනවා රටවල. නමුත් ඒවා තිබුණත් ඒ රටවල් හොර රාශිය මේ පරීක්ෂණ කරගෙන ගියා. ඒවා කොච්චර ගියා නම් මේ වෙනකොට ඒවා යාන විද්‍යාත්මක යාන වෙනස් කිරීම දක්වා වූ කියන්නේ විවිධ ජන වර්ග වලට ගැළපෙන ආකාරයට වෛරස් සහ බැක්ටීරියා විද්‍යාත්මක අවි
නිෂ්පාදනය දක්වා මේක ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. කොච්චර භයානකද කියනවා. එතකොට දැන් අන්න ඒ වගේ තත්වයක් තුල වර්ධනය වුණ මේ පසුබිමක් ඇතුලේ අර සම්ප්‍රදායික යුද්ධ ඒවා ඉතිහාසෙට එකතු. ආයිත් ඒ හින්දා දැන් මේ මුහුතේ ධනවාදය යලි නගා සිටුවීම අර්බුදය. යාර මම කියන්නේ 2007 8 පැවිදි අර්බුදය තවම දිගට යනවා. ඒකට විසඳුමක් නැහැ අතවස්. එතකොට ඒ අර්බුදය යම්කිසි ආකාරයකට විසඳන්න නම් මේ තියෙන ලෝක ක්‍රමය වෙනස් වෙන්න ඕන. ඒ කියන්නේ තව විදිහට කියනවනම් දැන් මේ ගමන් මේ අපි දැන් ජීවත් වෙන මේ ලෝකේ ඉන්නවා කෝටි 800කට කිට්ටු මනුස්ස ප්‍රමාණයක් කෝටි 790ක්. එතකොට මේ ප්‍රමාණය නඩත්තු කිරීමට දැන් මේ තියෙන මේ ක්‍රමයට නැත්නම් මේ ධනේශ්වර නව ලිබරල් මේ ගෝලීය ක්‍රමයට හැකියාවක් නැහැ. මොකද ඒක ලෝක බැංකුව වාර්තා වලට සහ වෙනත් ජාත්‍යන්තර වාර්තාවලට අනුව පැහැදෙනවා. මොකද මේ වෙලාවේ මනුස්ස වර්ගය බංකොලොත් වෙලා ඉන්නේ. සමාගමක් මේ මනුස්ස වර්ගය බංකොලොත් වෙලා. ඉන්න මේ ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් විදිහට පවුනේ අවුරුදු 6ක්. උදාහරණයක් විදිහට මේ වෙනකොට සමස්ත මනුස්ස වර්ගයේ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 300කට ආසන්න. ඩොලර් ට්‍රිලියන 300. ඒකෙන් අදහස් කරන්නේ තමන්ගේ ප්‍රගතිය සඳහා තමන්ගේ සංවර්ධනය සඳහා කරන වියදම වැඩි එයින් ලැබෙන ලාභයට වඩා. ඒ කියන්නේ පාඩු. ඒ කියන්නේ බංකොලොත්. මොනසාර. ඒ කියන්නේ සිස්ටම් එක අසම ප්‍රමාණවත් නැහැ මේ සහ විශාල ජනතාවක් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් පවත්වාගෙන යනවා. ඒක පැහැදිලි. එතකොට මෙන්න මේ தত্ত্বය ඇති උනේ පහුගිය අවුරුදු විශේෂම දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ උස්සන්න උනේ තුල ඇති උනේ අත් වශයෙන්. එතකොට දැන් අපි කියවනේ අර ප්‍රොටෙස්ටන්ට් දාර්ශනික කල්පනා කළා මේ මිනිස්යාගේ තියෙන මේ තියෙන මේ අර ආක්‍රමණශීලී මේ විජුකම මේ වගේ තියෙන ආත්මාර්ථකාමීත්ව වගේ ගුණ ඒ වගේ තියෙන ගතිලක්ෂණ වෙනස් කරන්න බෑ ඒවා තමයි පාවිච්චි කළේ සමාජ ගොඩනගන්න කියන එක. ඒක නුනේ ධනවාදී කියන්නේ ඒක නැත්ත වශයෙන්. දැන් මේගොල්ලෝ තැනකට ආවා. අභියෝගාත්මක ලක්ෂයකට ආවා. මිනිස්යාව වෙනස් කරන්නට ඕනේ. අර වෙනස් කරන්න බෑ කිව්ව මිනිස්සු දැන් මිනිස්සු වෙනස් කරන්න ඕනේ. ඒ මිනිස්සයා වෙනස් කිරීම අටයුත්ත ඇත්ත වශයෙන්ම පටන් ගන්න 1960 ගණන්. 60 ගණන් වල ඉඳන් පටන් ගත්තේ අරගෙන ඇවිල්ලා දැන් මේ මිනිස්යාව වෙනස් කරනවා මේ තියෙන ක්‍රමයේ පවත්වාගෙන යන්නට ගැලපෙන මේ අවශ්‍ය විදිහට. ඒ කියන්නේ දැන් තියෙන ක්‍රමයේ පවත්වාගෙන යන්න ඕන විදිහට මිනිස්යාව වෙනස් කරනවා. ඒක නිකන් හරියට කියනවනම් මේ අපි ෂර්ට් එකක් අරගෙන ඇඟ ෂර්ට් එකට ගැලපෙන විදිහට ෂර්ට් එක හදා ගන්නවා. මේ ඇඟ හදා ගන්නවා. වෙන එක අනිත් පැත්ත. දැන් කරන්නේ මිනිස්යාගේ තියෙන අර ඥානමය වශයෙන් තියෙන. මොකද දැන් ඒවා දිනු වෙලා තියෙනවා. ඒ ඥානමය වශයෙන් DNA වල තියෙන අර ගති ලක්ෂණ ඉවත් කරන එක පැත්තකින්. ඒවා විකරණය කරමින්, ඒවා සංශෝධනය කරමින්. තව පැත්තකින්. ඒ වගේම ඒවා පාලනය කිරීමට අවශ්‍ය කරන යම් කිසි ආකාරයක යාන්ත්‍රණයන් සකස් කරන. ඒ ඥාන පාලනය ඔස්සේ මනුස්සයාගේ පාලනය කිරීම. ඔස්සේ මනුස්සයාව යම් කිසි සමස්ත පාලිත තත්ත්වයකට පත් කිරීමට අවශ්‍ය කරන පදනමක් දැන් නිර්මාණය වෙනවා. එතකොට අර කලින් වගේ අපිට අර නූතනත්වයේ සම්ප්‍රදායිකත්වයේ තුල තිබිච්ච පාලන ක්‍රමය අපිට තවදුරටත් ඕන වෙන්නේ. පොලිසිය, හමුදා, දේශපාලනඥයින්, සදාචාරය, ආචාර ධර්ම, නීතිය, කලාව මේ වගේව දැන් අපිට අවශ්‍ය වෙන්නේ ඉස්සර. අධ්‍යාපනය. දැන් ඒවා අපි මේ පහුගිය අවුරුදු ඒ හෝමෝ සේපියන්ව පාලනය කිරීමට ගොඩනගාගත්ත යම් යන්ත්‍රණයක් ඇත්තට. අධ්‍යාපනය කියන්නේ ඔහු ශික්ෂණය කරන විදිහ. කලාව කියන්නේ ඔහු ශික්ෂණය කරන විදිහ. කලාව. ආගම කියන්නේත් එහෙම. දේශපාලනය කියන්නේත් එහෙමයි. දෘෂ්ටිවාදී කියන්නේත් එහෙමයි. ඒ වගේම එයින් බැයිනම් හමුදාව තියෙනවා, පොලිසිය තියෙනවා, නීතිය තියෙනවා, අධිකරණය තියෙනවා. අන්න ඔහු පාලනය කරනවා.
දැන් වෙනකොට ඒවට ඒවා මගින් මිනිස්සු පාලනය කරන්න බැරි තත්ත්වයකටපත් වෙලා ලෝකේ පුරාම ඉස්සරහ. පැහැදිලි. ඒ කියන්නේ ජාතික රාජ්‍යයන් වලට තමන්ගේ ඇතුළේ තියෙන ප්‍රශ්න විසඳගන්න බලන්න අපේ රටවල් වුණා බැලුවත් මේ ප්‍රශ්න මේවත් ASCII මේ තියෙන ව්‍යාකූලත් මේ තියෙන අවිනිශ්චිතත් ලෝක පුරාම තියෙන ගෝලීය වශයෙන් විවිධ මෙන්න මේ தත්ත්වයට මේ ඇතුළේ තියෙන මේ ප්‍රශ්න වලට මේ අභියෝග වලට විසඳුම් දෙන්න තරම් හැකියාවක් නැහැ මේ. ඒ කියන්නේ ජාතික රාජ්‍යයට හැකියාවක්. එතකොට ඒ කියන්නේ ජාතික රාජ්‍ය එතකොට ඒ කියන්නේ මොකක් හරි අඩුවක් තියෙනවා. ඒ කියන්නේ තව පැත්තකින් මේ ජාතික රාජ්‍යයේ තියෙන මේ බලය එහෙම නැත්නම් මේ බලය ටික ටික මාරු වෙනවා නිකන් පේන විදිහට මේ සමාගම් වල. ජාලවල සමාරු වෙනවා. අපි කියන්නේ අර ජාලේශ්වර එහෙම නැත්නම් ජාල තන්ත්‍රවාදී. ජාල හිමිකරුවන්ට මාරු. तो ජාතික රාජ්‍යයේ ඉන්න නිලධාරි පන්තියට වඩා ජාල වලට පුළුවන් ප්‍රශ්න විසඳන්න. ජාතික රාජ්‍යයේ තියෙන මේ ව්‍යාපාර වලට වඩා සමාගම් වලට පුළුවන් ජාතික රාජ්‍යය ඇතුළේ තියෙන ප්‍රශ්න විසඳන්න. එන්න එක වර්ධනය වෙනවා. මේක ලෝකෙ පුරාම විදිහට දෙයක්. ඒතර මේක එක පැත්තකින් වෙන දෙයක්. ඒකට මෙන්න මේ වගේ ලොකු විපරිවර්තන යුගයක අපි ජීවත් වෙනවා. මෙන්න මේ සමස්ත தত্ত্বය තුල මේ ඇති වෙලා තියෙන මේ අර්බුදයත් එක්ක ඇති වෙලා තියෙන මේ අලුත් தত্ত্বය හැඳින්වීමට තමයි මේගොල්ල පොදුවේ මේ වචනේ පාවිච්චි කළේ මේ නිව් නෝමලිටි කියන. නව සාමාන්‍ය. නව සාමාන්‍ය කියන එක ඉතින් දැන් එතකොට ඒ தত্ত্বය දැන් අවුරුදු එකමාරක් දෙකක් තිස්සේ දැන් යමින් පවතින ඉස්සරහට සමහර මේක අවුරුදු වසර කීපයක් මේක ඉස්සරහට යන්න පුළුවන් මේ විදිහට. එතකොට ඒ නව සාමාන්‍යයෙන් පස්සේ ඇති වෙන ලෝකය කොහොමද කියන එක පිළිබඳව විවිධාකාරයේ ඒ ප්‍රශ්න ඒ ගැටලු තියෙනවා. දැන් අපි දැන් මෙන්න මේ නව සාමාන්‍ය තුළ මේ මිනිස්යාගේ මේ අවස්ථාවේ නම් ඔහුගේ කලාව සංස්කෘතිය පැත්තට දැන් අපි බැලුවොත් දැන් බලන්න පහුගිය අවුරුදු එකමාර තුළ ඒ සංස්කෘතික ශාස්ත්‍රයේ සිදුවෙච්ච විපරිවර්තන දැන් මේ අර සාමාන්‍ය තත්ත්වයේ තුල තිබුණ අපි දන්නවා 100ට මෙතන තමයි සිනමා ශාලා ඊළඟ නාට්‍ය ශාලා ඒ වගේම විවිධාකාරයේ කලාත්මක සංගීත ඒ වගේ විනෝදාස්වාදී ඒ කරපු භාවිතයන් 190කට ආසන්න ප්‍රමාණය එන හිටියේ නැවත ඒ ව්‍යාපාරයේ මේ සම්පූර්ණයෙන්ම යම් කිසි ආකාරයකට මේ අඩපණ වුණා ඒත් වශයෙන්. තම සංචාර කර්මාන්තයේ 90ක් විතර ආදී වශයෙන් ඒ වගේ විශාල ආකාරයකට ඒවා වුණා. ඒ කියන්නේ ඒ ගිය අවුරුදු එකමාර තුල මේ සංස්කෘතික කර්මාන්තය කලාව සංස්කෘතිය මාධ්‍ය මේ ටික අධ්‍යාපන මේ ටිකත් එක්ක බැලුවහම ඇත්ත වශයෙන්ම ඩොලර් බිලියන 2250ක පාඩුවක්. ඒ කියන්නේ සම්පූර්ණ මේ ක්ෂේත්‍රයේම ඒ කර්මාන්තෙම ඇන හිටියේ. කලා ක්ෂේත්‍රය. සමස්තයක්. නැත්නම් ඒකට ඒක ඒ කියන්නේ එතනින් පස්සේ ඒක දැන් මොකද මේ පසුම නිර්මාණය ආර්ථිකය පස්සේ ආර්ථිකයත් ගත්තොත් පහුගිය අවුරුදු එකමාර තුල ලෝක ආර්ථිකයේ පාඩුව ඩොලර් ට්‍රිලියන 10ක්. ට්‍රිලියන. ඩොලර් ට්‍රිලියන 10ක්. ලෝක ආර්ථිකය. එතකොට සංස්කෘතියේ පාඩුව කලාවේ ඔක්කොම ඇතුළත්ව ඩොලර් බිලියන 2250. එතකොට මෙන්න මේ ආකාරයට මේ ඒක උනායි කියලා දැන් මේ හෝමෝ සේපියන් එක තමයි මම කියන්න හදන්නේ. දැන් මේ අර සාමාන්‍ය තත්ත්වෙන් එයාට කලාව කරන්න බැරි වුණා. එයාට සාමාන්‍ය සංගීත සංදර්ශනයක් තියන්න බැරි වුණා. එයාට සාමාන්‍ය ඡායාරූපයක් ගන්න බැරි වුණා. එහෙම නැත්නම් සම්ප්‍රදායික විදිහට කරන ඒ අදාළ කාර්ය කරන්න බැරුව කියලා නිකන් හිටියේ නෑ. එයා බැලුවා දැන් මේ නිව් නෝමලිටි මේ තත්ත්වයේ තුල කොහොමද තමන්ගේ වෘත්තීන් කටයුතු කරන්නේ. පැහැදිලි මේ තත්ත්වයේ තුලට ගැලපෙන්නේ නැති වෘත්තීන් 100,000 ගණක් නැති වෙලා ගියා. සමහරව සදාහරම නැති වෙලා. මේ නිව් නෝමලිටි එකත් එක්ක නැති වෙන වෘත්තීන් එනවා ඇත්තට.
එතකොට නමුත් සමහර ඒවා මේ අලුත් තත්ත්වයට අනුව හැඩගැහෙන්න පටන් ගන්නවා. අලුත් තත්ත්වයට හැඩගැහෙන්න පටන් ගන්නවා. එතකොට ඒක එකපාරටම සිදු වෙන්නේ නැහැ. මොකද මේ අලුත් තත්ත්වය බොහොම ආගන්තුකයි. ඒක තුල යම්කි සම්බන්ධ ගොඩනගීම ඉතාම සංකීර්ණයි. මොකද කලින් එක බොහොම සජීවීව ඒක සජීවී සම්බන්ධයක්. ඒක තිබුණා. ඒක මිනිසුත් එක්ක අපි සජීවව කටයුතු කරන්නේ නැත්නම් වශයෙන් ජීවමානව. මේකෙදි මිනිස්සුන්ට සිද්ධ වෙනවා එන්න අර අපි කියන virtual space එකට. අත්‍යසන්න අවකාශය. සයිබර් අවකාශය. එන්න සිද්ධ වෙනවා. කලාකරුවට එතෙන්ට යන්න සිද්ධ වෙනවා. ගුරුවරයාට එතෙන්ට යන්න සිද්ධ වෙනවා. සංස්කෘතික වේදිකේට එතෙන්ට යන්න සිද්ධ වෙනවා. ඒතර virtual reality එකේ virtual ලෝකය ඇතුළේ කියන්නේ සයිබර් ලෝකයේ ඇතුළේ මේ ක්‍රියාව කොහොමද කරන්නේ? මේ ක්‍රියාව සංවිධානය කරන්නේ. දැන් ඒක පැහැදිලිව අපිට පේනවා දැන් ඒක සිදුවීම් පවතින. ලෝකෙ පුරා. ටික අර தත්ත්වය මේ தත්ත්වයට එනවා. දැන් මේකට මම කැමතියි පේනන්නේ මේක මේ මිනිස්සයා තුල තියෙන විශේෂ කොහොමද මිනිස්සයා මේකට මේ වෙන්නේ? අපි දන්නවා මේ මිනිස්සයා තුල තියෙන මේ හෝමෝ සේපියන් තුල තියෙනවා එකින් එකට ප්‍රතිවිරෝධී ගුණයන්. එකම වෙලාවේ එකින් එකට ප්‍රතිවිරෝධී ගුණයන්. මේ අපි ළඟ. උදාහරණයක් තුළ අපි ළඟ තියෙන්න පුළුවන් කරුණාව සහ වෛරය. එකම වෙලාවේ. හරි. ඊළඟට ස්වාර්ථය හා පරාර්ථය. ස්වාර්ථය තියෙන පරාර්ථය. මනෝමූලිකත්වය හා විෂයමූලිකත්වය. මනෝමූලික සහ විෂයමූලික. ආත්මීය සහ ආත්මීය. ඒ වගේ. ඊළඟට විවසාය මූලිකත්වය හා ප්‍රජා මූලිකත්වය. කියන්නේ පොදුවේ සහමූලිකත්වය හා පුද්ගලිකත්වය. තාර්කිකත්වය හා චිත්ත වේගය. එහෙම නැත්නම් හැඟීම් බරගත්. වහඬ පරිශීලනය වගේ සහ යම් කිසි නිර්මාණාත්මක. එකින් එකට පරස්පර දේවල් අපි තුර තියෙනවා. මම මේ පොඩි මේක කියන හරිය. මෙන්න මේ තියෙන නිසා මොකද වෙන්නේ මේ හැම එකක්ම එක එක සමාජ තුලදී ඒ සමාජ තුල තියෙන සංස්කෘතික යන්ත්‍රණයත් එක්කම ඕකෙන් කොයි එක හෝ එක ಗುಣ කීපයක් හෝ වඩාත් මේ සමාජයේ මේ උත්කර්ෂණය වෙන්න පටන් ගන්නවා වර්ධනය වෙන්න පටන් ගන්නවා මම කිව්වා දැන් අර ප්‍රොටෙස්ටන්ට් දැන් යුරෝපා සමාජයේදී මිනිසුන්ගේ අර ස්වාර්ථය පරාර්ථයට වඩා ස්වාර්ථය හොඳයි පුද්ගලිකත් පොදු භාවයට වඩා පුද්ගලිකත්වය හොඳයි අන්න ඒක වර්ධනය කරන්න පටන් ගන්නවා ඒ සංස්කෘතියට අන්න ඊට පස්සේ ඒ වගේ කලාවක් ඒ වගේ සංස්කෘතියක් අන්න මම මතුවෙන්න පටන් ගන්නවා දැක්කද ඒ වගේම දැන් අපි වගේ රටවල් ගත්තොත් අපේ රටවල් තිබුණේ ප්‍රජාමූලිකත්වය සහමූලිකත්වය පරාර්ථකාමීත්වය අන්න ඒවා තමයි බලාපොරොත්තු වැදගත් දේවල් අපි පැත්තෙලිම තියෙන ඒවා තමයි වැදගත් ඒවට තමයි සංස්කෘතියෙන් තනන්නේ සංස්කෘතික යන්ත්‍ර. ඒතර ඒවා තමයි වර්ධනය වෙන්න පටන් ගන්නේ. අර වඩ පණ කළා ඒක වර්ධනය. දැන් බලන්න එකින් එකට වෙන ඒ අනුව එකම මිනිස්සයා එක එක විදිහට තමන්ගේ කලාත්මක සංස්කෘතික භාවිතයට එන විදිහ ඒක ඇතුළේ. එහෙම වෙනවා. දැන් මම මේ කිව්වේ දැන් ඔක ඉතිහාස පුරා සිද්ධ වෙච්ච දෙයක්. නමුත් දැන් මම කිව්වේ මේ මොහොත මේ 21 වෙනි සතවර්ෂයේ මේ 3 වෙනි දශකයේ දී මේ තියෙන මිනිස්සයා තුළ මේ හෝමෝ සේපියන් තුළ තියෙන ගුණයන් මේ තියෙන තාක්ෂණික සහ අපි කියන්නේ මේ ඩිජිටල් එහෙම නැත්නම් මේ තියෙන මේ සංඛ්‍යාංක virtual පරිසරය තුළ මොන ගුණයන්ද උත්කර්ෂණය වෙන්නේ එහෙම නැත්නම් අවවර්ධනය වෙන්නේ වහං වර්ධනය වෙන්නේ මොනවද අවවර්ධනය වෙන්නේ මොනවද දැන් මනුස්සය තුළ මෙතන තියෙන එකක් යථාර්ථය සහ එහෙම නැත්නම් රියැලිටි හා virtuality දැන් ඔන්න virtuality කියන ගුණය මේ virtuality කියන එක මේ අද මේ කම්පියුටර් නිසා මේ පරිගණක නිසා අපි ගන්න නෙමෙයි virtuality කියන එක මනුස්ස වර්ගයේ තියෙන virtuality කියන්නේ අපි virtual කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ තත්ත්වසන්න තත්ත්වය සම කියලා කියන්නේ යම්කිසි විභවතාවයක්, ශක්තියක්, හැකියාවක්. දැන් ටික රියලයිස් වෙලා නැහැ. රියලයිස් කිරීමට යම්කිසි ආවේගයක්, යම්කිසි ආයාසයක් තියෙනවා. අන්න ඒක තමයි virtual කියලා කියන්නේ. virtual. ඒ කොයි හැරි ඒක මතුවෙන්න පුළුවන්. ඒතර දැන් ඔන්න ලෝක මට්ටමින් ගෝලීය වශයෙන්
පරිසරයක් උදා වෙලා තියෙනවා සංඛ්‍යාංක පරිසරයක් ඩිජිටල් පරිසරයක් උදා වෙලා තියෙනවා මෙන්න මේ මිනිස්සයා ඇතුලේ තියෙන virtuality කියන ගුණය property එක quality එක ආර්ථික ක්ෂේත්‍රයේ සංස්කෘතික ක්ෂේත්‍රයේ කලාත්මක ක්ෂේත්‍රයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තුල වර්ධනය කරනවා ඉතිහාසයේ පුරාම මේක තමයි වුණේ ඇත්ත වශයෙන්ම ස්වර්ගයේ ඉතිහාසයේ පුරාම සිද්ධ වුණේ අපි දැන් ඔය කියපු අර යුගල ගුණ ඒ යුගල ගුණ මනුස්සයෙක් තියෙනවා එක එක සංස්කෘතීන් තුල ඒ අදාළ සංස්කෘතික යන්ත්‍රණයට අනුව ඒ සමාජ යන්ත්‍රණයට අනුව ඒ හෝ මේ ගුණයන් ප්‍රවර්ධනය කළා අනන්තව ආවර්ධනය කළා ඒකයි උනේ ඇත්ත ඒක හිතාමතා කරන්න එක නෙමෙයි ඒක අධ්‍යාපන ක්‍රමය ආදී වෙනවා දැන් මේ මොහොත වෙනකොට කලින් ඒවා ලොකු ජාතික වෙනසක් තිබුණා ඒක තමයි අපේ කලාවේ තිබුණ ජාතික මුහුණුවරක් කලාවට තිබුණා සංගීතයේ තිබුණ යම්කිසි ජාතික මුහුණුවර ඡායාරූපය ආදී වශයෙන්. ඒතර ඒවා එන්නේ අර ඒ මොකද කලාවේ තියෙනවා වාර්ගික ස්වරූපයක් ඇත්තට. ජාතික ස්වරූපයක් තියෙනවා. සංස්කෘතික ස්වරූපයක්. ඒතර ඒවා ඒ සංස්කෘතිය තුළ එක ඒ හැඩය ගන්නවා. මොකද මොකද්ද කලාව කියන්නේ? කලාව කියලා කියන්නේ අත් වශයෙන්ම ඒක මේ මිනිස්යාට විතරක් ආවේ එක දෙයක්. මේ හෝමෝ සේපියන්ගේ සුවිශේෂ ගුණයක් නිසා මතුවෙන දෙයක්. කියන්නේ ඔහුගේ ශ්‍රම ක්‍රියාකාරීත්වයෙන් උත්පන්න වෙන දෙයක්. කලාව කියන්නේ. ඔහු හෝමෝ සේපියන් දැන් ශ්‍රමය කියලා කියන්නේ මොකද්ද? ශ්‍රමය කියලා කියන්නේ තමන්ගේ කායික හා මානසික ශක්තිය තමන්ට අවශ්‍ය දෙයක් සකස් කර ගැනීම සඳහා නිෂ්පාදනය කර ගැනීම සඳහා සවිඥානිකව මෙහිවි අන්නේට කියනවා ශ්‍රමය කියලා. අරක ශ්‍රම ශක්තිය යොමු කිරීම ශ්‍රමය. එතකොට මේ ශ්‍රම ක්‍රියාවලිය තුලදී එයාගේ අත්දැකීම් එයාට හම්බ වෙන පරිචය අන්න ඒවා සංවිධානය කර ගැනීම සඳහා යම්කිසි මාදිලියක් යම්කිසි සංඥා පද්ධතියක් භාවිත කරමින් ඔහු ගොඩනගා ගන්නවා යම්කිසි පටිතයක්. අන්න ඒක තමයි කලාව. කලාව කියන්නේ ඒක ඇත්ත වශයෙන්. කලාව ඕන එකට. එහෙනම් මේ කලාව කියන්නේ මේ මිනිහට නිකන් මේ ඉන්න බැරි හින්දා මේ කාලා බීලා ඉන්න හින්දා කරන එකක්ම නෙමෙයි ඇත්ත වශයෙන්. ඒක ශ්‍රම ක්‍රියාකාරීත්වයත් එක්ක මතුවෙන. ශ්‍රම ක්‍රියාකාරීත්වයේ අධ්‍යක්ෂින් සංවිධානය කිරීමේ ස්වරූපයක් කලාව. ශ්‍රම ක්‍රියාකාරීත්වයේදී ලබා ගන්න අධ්‍යක්ෂින් සංවිධානය කිරීමේ සඳහා යම්කිසි සංඥා පද්ධතියක් පදනම් කරගත්ත. මුල්ම කාලේදී ඒක සමහර විට එක්කලේ රිචුවල්ස් සාන්ති කර්ම යාතු කර්ම අභිචාර මිත්‍යාචාර මැජික් ඒවෙන් ඒ ක්‍රමයේ සංවිධානය වුණා. ඊට පස්සේ චිත්‍රය වෙන්න පුළුවන්. ඊට පස්සේ රංගනය නාට්‍ය සංගීතය හඬ සංනිවේදනය සංවිධානය කියලා සංවිධානය හැම එකම සංවිධානය සංනිවේදනයක් මේක. ඒ සංනිවේදනයේ ස්වරූප ඉවෙන් තමයි ඒක යා සංවිධානය. ඊට පස්සේ ඒක නාට්‍ය නැටුම වෙන්න පුළුවන්. ඊට පස්සේ ඡායාරූප වෙන්න. චිත්‍ර ඡායාරූප. ඡායාරූප කියලත් ඒක. මොකක්ද ඡායාරූප කියලා කියන්නේ? හෝමෝ සේපියන්ගේ මිනිස්යාගේ ශ්‍රම ක්‍රියාවලිය ජීවන ක්‍රියාවලිය අත්දැකීම් සංකේතකරණය කිරීම. විෂුවලයිස් කිරීම. දෘශ්‍යකරණය ලක් කිරීම. කලාත්මක ස්වරූපයක කලාත්මක ස්වරූපයක ඒ ක්‍රියාවලිය තුළ කලාත්මක ස්වරූපය එහෙම ලැබෙන්නේ. ඒක ඔහුගේ හෝ සමාජයේ යම්කිසි අවශ්‍යතාවයක් සම්පූර්ණමත් කරනවා. ඒකගේ පැවැත්මක් තියෙනවා. ඒක සමාජයට අවශ්‍ය වෙන්නේ ඒක. ඒතර මේ ඊට පස්සේ එනවා ඒක චලනීය ප්‍රතිරූපය දක්වා. ඉතින් කාංචන කිව්වා 1830 ගණන් වල ඒකේ ඡායාරූපය හොයාගත්ත ආදි වශයෙන්. ඒක පළවෙනි තාක්ෂණික මාධ්‍ය ඡායාරූප. ඊට කලින් මනුස්ස වර්ගය දැනගෙන හිටින්නේ තාක්ෂණික මාධ්‍යයක් ඊට පස්සේ. පුළුලත්.
නැත්තම් තාක්ෂණය තමයි හැම එකම භාෂාවත් තාක්ෂණය. කතා කරන වචන පාවිච්චි වෙන එක තාක්ෂණය. පුළුල් වර්තෙන් ගන්න. නමුත් කලාමාධ්‍යයක් විදිහට මේ ඒකට මේ තාක්ෂණය භාවිත වෙච්ච එකක්. මනුස්ස වර්ගයේ ඉතිහාසයක තමයි ඡායාරූපය. ඒ කියන්නේ මිනිස්සු ලබා ගන්න අත්දැකීම් වඩාත්ම උත්කර්ෂවත් විදිහට වඩාත්ම කැපිපෙන විදිහට ඉදිරිපත් කිරීමට මිනිස්සයා නිරන්තර උත්සාහ කරනවා. මොකද මිනිස්සයාගේ තියෙන ඒක මිනිස්සයාගේ තියෙන කුතුහලය අරිස්ටෝටල් කිව්වා. නොනවතින නයිසර්ගික කුතුහලයක් තියෙනවා මිනිස්සයා. යම් දේවල් ගැන හොයන්න. මොකද ඔහුට තියෙනවා යම්කිසි ආකාරයක විඥානය චින්තනයක්. ඒ නිසා මිනිස්සයා තමයි එකම සත්‍යය මේ ලෝකේ ජීවත් වෙන සවිඥානිකව තමන්ගේ පැවැත්ම තමන්ටම පසක් කරගන්න පුළුවන් කියලා. වෙන කාටවත් එක් කරන්න බෑ ඇත්තවස්. බොහෝ විට වෙන කලාවස්. දර්ශනයස්. තමන්ගේ පැවැත්ම තමන්ටම පසක් කරගන්න. මම ඉන්නවා. මම අනිත් එකත් තියෙනවා. සංකල්ප. සෝතාව. ඒ නිසා මිනිසා තමයි එකම සත්‍යය මේ ලෝකේ ජීවත් වෙන තමන්ගේ පැවැත්ම තමන්ටම ගැටලුවක් කියලා. එතන මතුවෙන එයාගේ සත්තාවත් එක්කම එයා භාවිතය වෙනස් කරන උත්සාහ කරනවා. ඒ භාවිතය වෙනස් කිරීම තුළ ඔහු ලබා ගන්න අත්දැකීම් තමයි සංකේත කරන ඔස්සේ කලාකෘති බවට පත් වෙනවා. ඒක තමයි ඉතිහාස කලාව. ඒතර ඒ අනුවට අපි කල්පනා කරලා බලනකොට මේ දැන් මේ නිව් නෝමැලිටි තත්ත්වයක්. දැන් අපි ගම ඊට පස්සේ සිනමාව ආදී වශයෙන් දෙකේන මේ නව සාමාන්‍ය තත්ත්වය යන්නේ අර පහුගිය අවුරුදු දැන් අපි හිතනවා මිනිහා මූලික වශයෙන් කලාත්මක කටයුතු අවුරුදු 35000කට කලින් විතර ඒ වගේ කලාත්මක විඥානයක් අනු කටයුතු කරන්න පටන් ගත්තා. ඒතර ඒ දිගටම ඇවිල්ලා මේ වගේ විශාල කලා නිර්මාණ ඒ කලා භූමියක් හිමි මනුස්ස වර්ගය බවට පත් වෙලා දිනන ඊට පස්සේ. එතකොට දැන් මේ නව සාමාන්‍ය තුල මනුස්සයාගේ සත්තාව, ඒ කියන්නේ human being මනුස්සයාගේ පැවැත්ම සම්පූර්ණ වෙනස් වෙනින් පවතින. ඒක තමයි දැන් කිව්වේ. අර විකරම තිබිච්ච ක්‍රම නෙමෙයි ඒක. කියන්නේ මීට අවුරුදු 10000කට කලින් කුසිකාර්ම ජීවිතය පටන් අරගෙන මිනිසා එකතන ස්ථානගත වෙන්න පටන් ගත්තා. වාසස්ථානවල ජීවත් වෙන්න පටන් ගත්තා. එදා ඉඳන්ම ගම් ජනපද ආදී නගර රටවල් සාදාගෙන මිනිස්සු ජීවත්. මේ හැම ක්‍රියාවලියකම තමන්ගේ ශ්‍රමය තියෙන. ඒ ශ්‍රමය ඒවා ඔක්කොම කලාකෘති බවට පත් වුණා. දැකි සංවිධානය කරනවා ඒ විදිහට. එතකොට දැන් මේ 2020 අපි කියන්නේ බහුලී අවුරුදු මේ 20 සතවර්ෂයේ අවසානයේ 20 සතවර්ෂයේ පසුගිය සතවර්ෂයේ අවසානයේ මිනිස්යාගේ සමාජ පරිණාමය තීරණාත්මකව රැඩිකල් විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒක ටර්නින් පොයින්ට් එකක්. නැත්නම් ෆ්‍රැක්චර් එක. ෆ්‍රැක්චර් එක කියන එක නෑ භග්නයක් බිඳුණා ඊට පස්සේ. කැඩුනා. ඒ කියන්නේ මං කිව්වේ අර මිනිස්යාගේ තිබුච්ච අර මිනිස්යාගේ තිබුණ අර ක්වොලිටි වලින් ගොඩනගපු සමාජ. දැන් ඒ සමාජය පවත්වාගෙන යන්න බෑ තවදුරටත්. කියන්නේ මිනිස්යාගේ තියෙන ඒ ක්වොලිටි එක, ඒ මිනිස්යාගේ තියෙන ගුණ සමුදාය සහ මේ ඔහු ගොඩනගපු පද්ධතිය අතර ප්‍රතිවිරෝධයක් නැත. ඒ පවත්වාගෙන යන්න. ඒ නිසා දැන් මේ තීන්දුව කරලා තියෙනවා මිනිස්යාව වෙනස් කළා පද්ධතිය පවත්වාගෙන. මිනිස්යාව වෙනස් කළා පද්ධතිය පවත්වාගෙන. කලින් මිනිස්සයා වෙනස් නොකර අර ගුණ ඒ විදිහෙන් පාවිච්චි කරලා මේ අපි ජීවත් වෙන සමාජෙ ගොඩ නැගුවා. මේක ධනවාද සමාජය. දැන් ඒක ඇවිල්ලා තිනවා තමන්ගේ පැවැත්ම ජීවිතේ මරණය අතර අරගල එක. සිස්ටම් එක හායි මිනිසා. ඒ නිසා දැන් සිස්ටම් එක ආරක්ෂා කරගන්න. මේ නව ලිබරල් වාදී ආරක්ෂා කරගන්න. ධනවාදී ආරක්ෂා කරගන්න. ඒ ආකාරය. යලි
අර කලින් වගේ යුද්ධයක් කළා වෙන ක්‍රමයකට යන්න බෑ. දැන් ඒක සීමාව අවසాన. හැම දෙයකටම සීමාවක් තියෙනවා. එහෙමනම් දැන් කරන්න ඕනේ මිනිසාගේ ක්වොලිටි වෙනස් කරන්න. මිනිසාගේ ක්වොලිටි වෙනස් කරලා සිස්ටම් එකකට අනුව ගලපන්න. අන්න හෝමෝ ටෙක්නිකස් ඇති වෙන්නේ. දැන් හෝමෝ සේපියන් ගෙන් උන් අපි දැන් ජීවත් වෙන්නේ හෝමෝ ටෙක්නිකස් නිර්මාණයේ අවදි. ඒකට සංක්‍රාන්ති අඩු වශයෙන් ඒකට සංක්‍රාන්ති වලින් පවතිනවා. මෙන්න මේක තමයි නිව් නෝමලිටි එක සිදුවෙන්නේ. නව රියැලිටි එක අලුත් යථාර්ථයක් සිදුවෙන්නේ. මේක අලුත් ලෝක අලුත් දෘෂ්ටියක්, අලුත් අයිඩියොලොජි එක, අලුත් ෆිලොසොෆි එකක්. මේකේ තියෙන අතුරු දැන් ට්‍රාන්ස් සෙක්සුවලිසම්, ට්‍රාන්ස් හ්යුමනිසම්, හ්යුමනිසම්, ට්‍රාන්ස් හ්යුමනිසම් කියන පශ්චාත් මිනිස්සෙක් දුන්නේ. පශ්චාත් කියන්නේ මනුෂ්‍යත්ව ඉක්මවා ගිහින්. එයා යම් කිසි ආකාරයක දැන් තියෙන අපි කියන්නේ මේ තාක්ෂණික පද්ධතිත් එක්ක මුහු වෙච්ච කෙනෙක්. අපි එතන හිතුවා මේක දැක්කම ඊට අවුරුදු 100කට කලින් වෝටර් බෙන්ජමින් ජර්මන් දාර්ශනිකයෙක් ඔහු ලිව්වා කාර්මික එහෙම නැත්නම් තාක්ෂණික විවිධ කලාකෘති ප්‍රතිනිෂ්පාදනය කලාකෘති ඉරණම් බර්දයායොෆ් කියලා හිටියා රුසියානු දාර්ශනික. ඔහු ඒ කියන්නේ හයිඩගර් ඒ කියන්නේ මාටින් හයිඩගර් ජර්මන්. දන්නවා කලාව කියලා කියන්නේ අපි කිව්වා ඒක ඇවිල්ලා අත් වශයෙන් මේ කලාවේ තියෙන යම්කිසි අව්‍යාජ භාවයක් අනන්‍යතාවය. ඒක තමයි විශේෂත්වය. ඒක තමයි හෝමෝ සේපියන්ගේ අර බුද්ධියෙන් හා තර්කයෙන් තර්කණය කරන්නේ. ඔහුගේ භාවය, ඔහුගේ භාව සංවේදී ලෝක අවලෝකන ලෝක අවලෝකනයේ ප්‍රතිඵලයක්. එහෙනම් දැන් ඔය වෝටර් බෙන්ජමින් එහෙම කල්පනා කළා මේ තාක්ෂණය කියන සාධක ඊළඟට ආවේ මේ තාක්ෂණික පිටපත් කරන නිරන්තරම සිදුවීමත් එක්කම කලාකෘති ප්‍රතිනිෂ්පාදනය ප්‍රතිජනනය වීම සිදුවීමත් එක්කම කලාවේ තිබිච්ච පෙර තිබිච්ච ගාම්භීරකම ඒ තිබිච්ච ප්‍රතිභාව ඒ තිබුණ අවුරෝරයි නැතිලා කලාකෘතිය නිකම් බහණ්ඩයක් බවට කවුනියම් බහණ්ඩයක් බවට. ඒ කියන්නේ කලාවට තාක්ෂණය බලපෑම නිසා ඒ කලාවේ තිබුණ ගුණය ක්වොලිටි එක අපි සාමාන්‍යකරණය හා ඒකේ තිබුණ අර ගාම්භීරකම අද්විතීයකරණය හා ඒ ගාම්භීර බව සාමාන්‍යකරණය සරලීකරණය කලාව යම්කිසි ආකාරයකින් සංහතීකරණයට කරන මැසිෆිකේෂන් මහා ඔක්කොම ජනතාවට විරුද්ධ කලාව ප්‍රතිස්පාදන ඒ යන්ත්‍රණය ක්‍රියාත්මක වී ප්‍රතිඵලයක්. ඒක කලාවේ යම්කිසි අර්බුදයක් ඇති කරනවා. ඒ තාක්ෂණික වශයෙන් ඇති. කලාකෘතියක් කියන්නේ කොහොමද ප්‍රතිස්පාදනය? මුලින්ම ගත්ත සාමාන්‍ය කලාව කියන්නේ එක්තරා ආකාර අනුකරණය. නමුත් මෙතන කියන්නේ ඒක නෙමෙයි ඒක කලාවේ විශ්වීය ධර්මතාවය. මෙතන කියන්නේ මේ තාක්ෂණය නිසා මේ කලාකෘති පිටපත් කරන බහුලීකරණ සංහතීකරණ. ඒ නිසා කලාවේ තියෙන ගුණයට හා කලාවේ තියෙන වැදගත්කමට හා කලාවේ තියෙන ඒ අර්ථයට වෙන හානි. ප්‍රභාවට වෙන හානි.
ඒ නිසා අද අපි ජීවත් වෙන්නේ දැන් ඊට අවුරුදු 100කට පස්සේ. වෝට බෙන්ජමින් දාගෙන. අද අපි ජීවත් වෙන්නේ ඊට වඩා තාක්ෂණයේ ප්‍රබල වෙලා ඒ තාක්ෂණය සංඛ්‍යාංක තාක්ෂණය බව. ඩිජිටල් තාක්ෂණය බව. පරිවර්තන වෙලා තියෙන යුගයක කලාකෘතිය වෙන්නේ මොකක්ද? එහෙම. මේ මොහොතේ ඡායාරූපයට මොකක්ද? සංගීතයට මොකක්ද? සිනමාවට ආදිවාසී. ඒ කියන්නේ වෙනස් වෙලා තියෙන මේ සංඛ්‍යාංක තාක්ෂණය. එදා වෝට බෙන්ජමින් ඉන්නකොට යම්කිසි ප්‍රමාණයකට කලාවට ඒක බලපෑව නම් අද වෙනකොට ඒ වගේ 100,000 ගුණයක් ඒ බලපෑව. එතකොට ඒක ත්‍රාකාරික මේ කියන මේ නිව් නෝමලිටි එක. අපි කොහොමද මේ කලාව මෙතන තියෙන ලොකු ප්‍රශ්නේ එකයි. මේ ඡායාරූපේ වෙන්න පුළුවන් නැත්නම් පුදුවේ කලාව ඒ කලාවේ තියෙන ක්වොලිටි එක ඒ ගුණය ඒ තියෙන කලාව විදිහට ආරක්ෂා කරගන්න. මොකද ඒක සම්බන්ධ වෙන්නේ මිනිස්සුත් එක්ක. කලාව සම්බන්ධ වෙන්නේ මිනිස්සුත් එක්ක ඉතිහාසෙ පුරා. තාක්ෂණයේ මැදිහත් වීමත් එක්කම මිනිස්සයා කලාවට තියෙන සම්බන්ධය වෙනස් වෙන්න පටන් ගත්තා. ක්‍රමානුකූලව. තාක්ෂණයේ මැදිහත් වීම නිසා මිනිසාගේ සංජානනය වෙනස් වෙන්න පටන්. තාක්ෂණික අපි දන්නවා ටෙලිවිෂන් නැති කාලේ ලෝකෙ උපදින දරුවෙක් ලෝකෙ දකින්න විදිහත් ටෙලිවිෂන් එක ඇති කාලේ උපදින දරුවෙක් ලෝකෙ දකින්න විදිහත් දෙකක්. අද ටෙලිවිෂන් එක විතරක් නෙමෙයි අද දැවැන්ත අන්තර්ජාලීය මේ වේදිකා ප්ලැට්ෆෝම්ස් දෘශ්‍ය සංස්කෘතිය මේ ඔක්කොම ඩිජිටල් කරන්නේ වෙච්ච සංඛ්‍යාංක කරන්නේ වෙච්ච මේ අபிසාරීකරණයේ ලක් වෙච්ච අபிසාරීකృత දෘශ්‍ය අවකාශයක ජීවත් වෙන ශ්‍රව්‍ය දෘශ්‍ය අවකාශය. ඒක තමයි අලුත උපදින පරම්පරාවේ ප්‍රධානම පරිසර. නැත්නම් යා ජීවත් වෙන. ඒක නිසා විශාල අභියෝගයක් විතර තියෙනවා කියන්නේ. කලාව කියන එක මේ தත්ත්වයේ තුල අපි අර කලින් කිව්වාගේ මේ தත්ත්වයට අනුව කලාකරු අනුවර්තනය වෙමින් ඒ සිදු කරන දේ කොතෙක් දුරට කලාවද කියන්නේ. යම් කාර්යයක් කරයි. නමුත් ඒකේ තියෙන කලාත්මක ගතිය මොකක්ද? ඒකේ තියෙන సౌందර්යය මොකක්ද? මොකද කලාව නිපදවීම සඳහා නිශ්චිත කොන්දේසි අවශ්‍යයි. නිශ්චිත සාධක අවශ්‍යයි. යම්කිසි සම්පත් අවශ්‍යයි. නිර්මාණාත්මක. ඒවා නැති වෙලා ගියේ කන්න එතන කලාවක් නිෂ්පාදනය කරන්න බෑ ඇත්තට. ඒතර මේ නිව් නෝමලිටි මේ නව සාමාන්‍ය අවකාශය තුල අර සාමාන්‍ය අවකාශය තුල රියල් අවකාශය තුල තිබිච්ච සාධක ඒ විදිහටම නෑ මෙතන. ඒතර ඒ මානව සම්බන්ධතාවය මෙතන නෑ. ඒතර මෙතන නිෂ්පාදනය වෙන්නේ එතන තිබිච්ච වගේම කලා නිර්මාණයක්ද? එහෙනම් ඒක වෙනසක් තියෙනවා පැහැදිලි වශයෙන්. මොකද කොන්දේසි වෙනස් වුණොත් ඒක වෙනස් වෙනවා. එහෙනම් ලොකු ප්‍රශ්නයක් මේ නව නිව් නෝමලිටි එක යටතේ නිපදවන ඒ කලාකෘති සහ මේ ඒ කලාකෘතිය සහ මිනිසා අතර තියෙන සම්බන්ධය නැත්නම් ඒ කලාකෘතියේ තියෙන මූලික අපි යම්කිසි ආකාරයක් ගත්තොත් ඒකේ තියෙන ඒ නිර්වචන කලාකෘති නිර්වචනයත් ඒක අපිට දෙන්න පුළුවන්ද මේ තත්ත්වය නිර්මාණය වෙන මේ කලාකෘතිය. මොකද මෙතන තාක්ෂණයේ ප්‍රබල සාධකයක් සංඛ්‍යාංක තාක්ෂණ.
බොහෝ විට මෙතන දැන් සම්භාව්‍ය යුගයේ එහෙම නැත්නම් අපි කියන්නේ සාමාන්‍ය යුගයේදී එතෙන්දී මිනිස්යාගේ තියෙන නිර්මාණාත්මක හැකියාව සහජාසය ඔහුගේ තිබුණ අර අපි කලින් හැඳින්වපු අර qualities මේ කෙනෙකුට ප්‍රතිවිරුද්ධ විෂය මූලිකත්වය ආත්මීය භාවය පරාර්ථකාමීත්වය ඒ වගේම ස්වාර්ථය ඊළඟට ද්‍රව්‍යමය தත්ත්වය සහ මානසික ඒ தත්ත්වය සමාජීයත්වය හා ජෛව විද්‍යාත්මක මෙන්න මේවා ඒවත් එක්ක සංකලන වෙන පරිසරයක් තුළ තමයි අරව නිපදෙන්නේ. ඒ හැකියාවත්. නමුත් නව සාමාන්‍ය තත්ත්වයට එවැනි කොන්දේසි නැහැ. එවැනි සම්බන්ධ නැතාවයක් නැහැ. ඒක තුලේ ඒතකොට එදා ඒ සමාජයේ ඒ මනුස්ස සමාජයේට බිහිවිච්ච කලාවයි දැන් මේ බිහි වෙන කලාකෘතියයි කියන ඒවායි අතර තියෙන භූමිකාව මොකක්ද? අරවා යථාර්ථයේ නිරූපණයක් විදිහට නිර්මාණය කලාකෘති. යථාර්ථයේ යම්කිසි පරාවර්තනයක් කෘති නිර්මාණයක්. ඒතර දැන් මේ தත්ත්වයේ තුල යථාර්ථයට වඩා තියෙන නිකන් අපි නිව් නෝමලිටි එකේ තියෙන අත් වශයෙන්ම අධි යථාර්ථය නේද? සංඥාවන්ගේ සංඥා තියෙන. ඒතර ඒව තුල අර විදිහේ ජීවමාන වටිනාකම් නිර්මාණය කිරීම පිළිබඳ අභියෝගයක් තියෙනවා. ප්‍රායෝගිකව කරන්න බැරි කමක්. දැන්ට මේ දෙක අතර සම්බන්ධය ඉන්නේ අත් වශයෙන්. ඒකින්ද අපිට ඒක දැන්ට හැගෙන අඩුයි. සම්පූර්ණම නිව් නෝමලිටි වලට ඊට පස්සේ මනුස්ස වර්ගයා මම හිතන්නේ දැන් අපි කලාවයි කියලා හඳුන්වන ඒ හෝමෝ සේපියන්ගේ සුවිශේෂ නිර්මාණාත්මක ශාස්ත්‍රය අපිට හඳුන්වන්න වෙනවා වෙන විදිහකට. එහෙම නැත්නම් අපි අර පශ්චාත් කලාවෙන් පසු තත්ත්වය. මොකද කලාවේ තියෙන ගුණ ක්වොලිටි එක විතර නැතුව යනවා. මොකද මිනිස්සුත් පශ්චාත් මිනිස්සු නිරපත් වෙලා තියෙනවා. තාක්ෂණික හරම සයවත් එක්ක කටයුතු කරන. එහින්දා මිනිස්සයා ශික්ෂණය කරන මිනිස්සුන්ට අධ්‍යාපනය දෙන යථාර්ථයේ තියෙන සම්බන්ධය හැඩගස්වන මාධ්‍යයක් විදිහට කලාවට තවදුරටත් ඔය අලුත් අවකාශය තුල තියෙන පැවැත්ම සහ භූමිකාව ඊට පෙර අර අවකාශය තුල සත්‍ය අවකාශයේ සබහා ලෝකෙ තුල භූමිකාවට වඩා මම හිතන්නේ සුවිශාල විදිහට අවුම වෙනවා. කාට හරි හිතන්න පුළුවන් එකපාරටම දැනට ටිකක් කහාන්සිය දැනෙනවා මිනිස්සුන්ට දැන් මේ සම්බන්ධයි. දැන් එයාගේ පරිවර්තනීය අවධියක් තියෙනවා. එයා තුල තියෙනවා අර හෝමෝ සේපියන්ගේ ගති ලක්ෂණ. එයා අර මීට අවුරුදු දෙකකට තියෙන අර යථාර්ථය තුල ජීවත් වෙච්ච ඒ තියෙන හැඟීම් මේ තියෙන සම්බන්ධතා ඒ ඔක්කොමත් එක්ක දැන් මෙයා මෙතන. නමුත් දැන් මේ නව සාමාන්‍ය තත්ත්වය දීර්ඝ කාලයක් දිගට පැවතුනට පස්සේ ඒක සිස්ටම් එකක් බවට පත් වෙනවා. ඒක ක්‍රමයක් බවට පත් වෙනවා. සමහරට ඒකට අනුරු වෙච්ච බහුතරයක් අය නැවත ආපස්සට යන්න පුළුවන් වුණත් යාම හැකියාවක් නැතුව. මේ ඉතිහාසෙ එහෙම වෙලත් නැහැ මේ විදිහට ආපස්සට. ඒක තමයි මේක අපි ප්‍රශ්නාර්ථයක් කියලා නිසා. ඒ වගේම මේක මෙහෙවන බලවේග වලට තියෙන උමනාවක් නැවත තිබුත් තත්ත්වයට යන්නේ මේ අර තත්ත්වෙටම මනුස්ස වර්ගයා ගෙන යන්නේ. පොඩිවස් සංවිධානයේ. ඒ කාර්යකාරණාතින් බලනකොට නැවත අපිට අර සාමාන්‍ය තත්ත්වයට යාමට තියෙන සම්භාවිතාව ඉතාමත්ම අවුල්. තවත්ම අවුල්.
ඒ නිසා කලාවට මේ වෙලාවේ දැන් ඒක තමයි අපි මේ දැන් තියෙන තත්ත්වය මේ තියෙන තත්ත්වය සහ මේ දැන් සිදුවෙමින් පවතින දේ දිහා අපි බැලුවාම අපිට පේන විදිහ. හැබැයි ඕක ඔහොම වෙනවයි කියලා නියමයක්වත් නැහැ. මොකද මනුස්ස වර්ගයාගේ වර්ධනයේ ඕනෑම අවස්ථාවකදී මේ පවතින දෙයට විකල්පයක් ඕනෙලා වදින එකක් උිට වැඩි ප්‍රමාණයක්. මේකටත් මේ වෙලාවෙත් තියෙනවා. දැන් මේ අපි ජීවත් වෙන්නේ දැන් මේ මේ අපි කියවා 980 ගණන් වල දෙවියන් ලෝකෙන් පස්සේ වර්ධනය වෙලා 980 ගණන් වල උත්සන්න වුණ ගෝලීය අවකාශයක් තියෙනවා. ගෝලීය ලෝකෙ ගෝලීකරණය කියලා කියනවා. දැන් එක බිඳ වැටෙනවා 21 පස්සේ. ගෝලීය ලෝකෙ බිඳ වැටෙනවා. ගෝලීකරණය බිඳ වැටෙනවා. දැන් පශ්චාත් ගෝලීය අවධියෙන් නිර්මාණය වෙනවා. මේ පශ්චාත් ගෝලීය අවධිය තුළ එන්න පුළුවන් එක විකල්පය තමයි අපි දැන් පැහැදිලි. නව සාමාන්‍ය තත්ත්වයේ යටතේ මනුස්ස වර්ගයා තාක්ෂණික වශයෙන් මේ සංවිධානය කිරීමේ පයමාර්ග ඔස්සේ සමස්තයක් විදිහට පාලනය කිරීමේ ව්‍යුහය නිර්මාණය වෙන්න පුළුවන්. මොකද නිටොක්‍රටිසම්, කොපොක්‍රටිසම් ආදී. නමුත් ඒක විකල්ප. ඒක එච්චර හොඳ විකල්පයක් නෙමෙයි. ඒක මනුස්ස වර්ගයාගේ ඉරණම ඊටාම අයහපත් විදිහට බලපාන දෙයක්. නැත්නම් මනුස්ස වර්ගයාගේ අවසානයේ සනිටුහන් කරනවා කියලවත් වරදක් නැහැ. නමුත් ඊට විකල්ප තියෙනවා. දැන් එක උදාහරණයක් කියනවා නම් මේක තුලම දැන් මතුවලා තියෙන ලෝක මට්ටමේ මීට එරෙහිව යම්කිසි ආකාරයක විවිධ ව්‍යාපාර. උදාහරණයක් විදිහට මේ යන මේ එන්නත් කරන්නට එරෙහිව ව්‍යාපාර. මේ කොරෝනාව කියන එක මේකට මේ කොරෝනාව කියලා ඉතින් අපන් කියවර ඉන්ප්‍රොඩෙමික් එකක් කියලා ඉන්ප්‍රොඩෙමික් එකක් විදිහට බය ගන්නලා ප්‍රාසයටපත් කරලා මිනිස්සු ගාල් කරලා කුඩුම් වලට යවලා හිර කළා මේ ඉන්න එකට විරුද්ධව මිනිස්සු මුලින්ම එළියට බැස්සා. යුරෝපයේ පුරාතන ඇමරිකාවේ. ඒකට එතන තියෙනවා මේ විදිහට මේ දැන් පහුගිය අවුරුදු එකමාර තුන අරම වගේ ලෝකේ වැඩ කරන ජනගහනේ කෝටි 400ක් 450ක් විතර ඉන්නවා. එකෙන් 80ක් ගෙවල් වල හිටියා. මිනිස්සු වැට්ට ගියේ නැහැ. දැනුත් හුඟක් බහුතරයක් එහෙම. ඒ කියන්නේ ඒක තුල සම්පූර්ණ වෙනස්. ඒක තුලින් තමයි අර පදම සකස් කරගත්තේ අර නිව් නෝමලිටි වලට එන්නේ. නව සාමාන්‍යයට එන්නේ. මිනිස්සු වර්චුවල් මෝඩ් එකේ වැඩ කරන්න පටන් ගත්තා ඒකත්. ගෙවල් වල ඉඳන්. තවත් බහුතරයක රස්සා නැතුව ගියා. එතකොට ඒක තමයි අපි කිව්වේ ගෝලීකරණයේ බිඳ වැටි. ඩොලර් එකම විනිමය ඒකක වගේ තිබිච්ච එක දැන් බිඳ වැටෙනවා. දැන් තියෙනවා යුවාන්, රූබල්, යෙන්, යුරෝ හැම එකම කියනවා. මෙන්න මේ අවස්ථාව තුළ තමයි අර දෙවෙනි විකල්පයට අවශ්‍ය කරන ස්වර්ණමය අවස්ථාව උදා වෙන්නේ. ඒක තමයි කලාපීයකරණය සහ ස්වදේශීකරණය. අවස්ථාව. කියන්නේ දැන් කලින් අපිට බැරුනේ විශේෂයෙන්ම වෙලොකුදෙන් පස්සේ සහ මේ 80 ගණන් වලින් පස්සේ අපිව සම්පූර්ණයෙන්ම අර ගෝලීය මුල්‍ය යන්ත්‍රණය ඔස්සේ ගෝලීයකරණය ඔස්සේ නව ලිබරල් වාදය ඔස්සේ අපිව සමස්ත පාලනය කරනවා. දැනුත් එක වෙනවා. නමුත් දැන් බිඳ වැටෙනවා. දැන් ශක්තිය නැතුව. දැන් බලේ මාරු වෙනවා. ඒතර මෙන්න මේ தත්ත්වය තුළ තමයි මේ පශ්චාත් ගෝලීය අවකාශය තුළ ඊළඟ විකල්ප විදිහට මේ කලාපීකරණය හා ස්වදේශීකරණය ශක්තිමත් කරන්න පුළුවන්. ජාතිකකරණය. ඒතර අන්න ඒක තුළ අපිට අපේ ආර්ථිකයක් අපේ සංස්කෘතික කලා ආදී දේවල් අපේ සංස්කෘතික හා අපේ මානව ද්‍රව්‍ය මූලයන් වලට කියලා වර්ධනය කර ගැනීමේ මහඟු අවස්ථාවක් උදා වෙනවා. ඒක අපි මොන විදිහට පාවිච්චි කරන්නේ? මෙන්න මෙතන තියෙන මෙන්න මේකයි ප්‍රශ්නේ. අන්න මෙන්න මේක තමයි කියවල ඕනෑම මනුස්ස වර්ගයේ සමාජ සංවර්ධනයේ ඕනෑම මොහොතක
ඒකට විකල්ප එකක් තියෙන හැම වෙලේ. ඒ යන එකම නෙමෙයි. අපි අර කලින් මුලින් පැහැදිලි කරපු ප්‍රවණතාවයම නෙමෙයි. ඒකට විකල්ප විදිහට ගොඩ ගෑන්න පුළුවන්. ඒක තීන්දුව වෙන්නේ ඒ තියෙන බලවේගවල ක්‍රියාකාරීත්වය මත. මේ මොහොත වෙනකොට අපිට වෙනවා ඒ ජාතික හා කලාපීය බලවේග මේ ස්වදේශීකරණය හා ඒ කලාපීකරණයේ බලවේග සහ අර ගෝලීය විදිහට මනුස්ස වර්ගය සංවිධානය කිරීමට වෙරදර ඒ දැවැන්ත තාක්ෂණික පද්ධති ආයේ මූල්‍ය පද්ධති අසුරුවනේ බලවේග අතර මහා දැවැන්ත තරගයක් නැත්නම් අරගලයක් දියත් වෙනවා. ඒතරේ මේ මොහොතේ වෙන්නේ ඒකයි. ඒකෙදී තාම අපිට කියන්න බෑ හරියට. මේකේ අවසානය කොමක් වේද කියන්නේ. නමුත් එකක් පැහැදිලි. මේ කොරෝනාව කියන එකේ මේ සැලැස්ම ක්‍රියාත්මක කරන සැලැස්ම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුණා. අර අපි මුලින් කියපු තත්ත්වය තමයි උදාහරණය. මනුස්ස වර්ගය යම් කිසි ආකාරයක අපි කියන්නේ අර ග්ලෝබල් කන්සන්ට්‍රේෂන් කැම්ප් එකක් බවට පත් වෙනවා. කියන්නේ කොමෙකට විචාර නව වැඩවසන්වාදී දැඩි රළු ඒකාධිපති පාලනයකට යනවා. ඒක සිදුවෙන්නේ අර තාක්ෂණය නව තාක්ෂණයත් ඒක තමයි ඒගොල්ලෝ දකින්න. ඒක තමයි අර අපි නගලේ අර ස්විට්සර්ලන්තේ තියෙන ඩාවෝස් නගරයේ ඔය ලෝක ආර්ථික සමුළුවක ඇත්තේ. ඒ කියනවා cloud swaps ඔය පොතක් ලිව්වා මේ සිව්වෙනි fourth industrial revolution සිව්වෙනි කාර්මික විප්ලවය. ඒ කියන්නේ මේ මනුස්ස වර්ගය තාක්ෂණික විවේකයට කොහොම සංවිධානය කරන්නේ? පරිගණක අන්තර්ජාලීය චිත්‍රීකරණයත් එක්ක සිදුවෙන ක්‍රියාව. ඊට පස්සේ මේ පහුගිය කොරෝනා කාලය අතරතුර පොතක් ලියුවා මේ පහුගිය සම්මේලන ඉදිරිපත් කරපු වාර්තාවක එකක් great reset කියලා. great reset. ඒ කියන්නේ අදහස් කරන්නේ කොහොමද යලි ධනවාදය ස්ථාපනය කරන්නේ? ධනවාදයේ නැවත ධනවාදයට ගමන් කිරීමේ මහා මෙහෙයුම. ඒ සඳහා අවශ්‍ය කරන කොරෝනා. ඒ සඳහා අවශ්‍ය කරන COVID-19. ඒ COVID-19 තමයි ඒකට අවශ්‍ය කරන මාර්ගය සකස් කරන්නේ. ඒක තමයි මෙවලම. ඒකෙන් කාර්යයන් කීපයක් සිද්ධ වෙනවා. මේ පහුගිය අවුරුද්දකමාරට මේ මම කලින් කිව්වා මේ සිස්ටම් මේ දැන් තියෙන පද්ධතිය පවත්වාගෙන යාමට ප්‍රබලව බාධක බවට පත් වෙලා. අන්න ඒවා ඉවත් කරනවා මේ කොරෝනාව. දැන් කොරෝනාව කියලා කියන්නේ එක විදිහට ග්ලෝබල් ක්ලියරින් ෆැක්ටර් එක. ගෝලීය පවිත්‍රතා සාධකයක් එක්ක. මනුස්ස වර්ගය පවිත්‍ර කරන ඉලක්ක. පිරිසිදු කරන ඉලක්ක. ඒකින්ද ඒ අයට කොරෝනාව කියන්නේ අපිට වගේ භයානක එකක් නෙමෙයි. ත්‍රාසජනක දෙයක්. ඒගොල්ලන්ට ඒක ආශිර්වාදයි. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වේදී. ආරම්භයේදී කොරෝනාව මනුස්ස වර්ගයාගේ ඒගොල්ලන්ට අනවශ්‍ය එක ලේයර් එකක් අයින් කළා. කියන්නේ වයසක 1930 ගණන් 40 ගණන් වල ඉපදිච්ච වගේ. අනික ලේයර් එක ලෝකෙ පුරා. ඊළඟට තාමත්ම දිලිඳු භාගය. ලෝකෙ ඉන්නවා
මිලියන 100ක් විතර 1 බිලියන් එන දිනක ආදායම ඩොලරයට ඩොලර් එකමාරකට වඩා අඩු. ඒ ඇයිට මේක වෘතු වෙන්නේ නැහැ. ඒ ලේයර් එකකට බලපානවා විශාල විස්තර. තුන්වෙනි පැවතිච්ච ක්‍රමයේ පහුගිය අවුරුදු 150 තුර පැවතිච්ච ක්‍රමයේ මගින් අධි පරිභෝජනය නිසා නිර්මාණය වෙච්ච මිලියන ගාණක් මිනිස්සු ඉන්නවා බෝ නොවන රෝග වලින් පෙළේ. ඒ පවත්වාගෙන යෑම ලොකු ප්‍රබල තර්ජනයක් ඒ රටවල් වල. ඒතකොට ඒ ලේයර් එකත් නැති වෙනවා. ඒක ඉතාමත්ම සැලසුම් සහගත වෙලක්. ඒ කියන්නේ මනුස්ස වර්ගය ඒ ආකාරයට මේ පවතින සිස්ටම් එකට අනවශ්‍ය ඉවත් කිරීම. ඒ සමහර අය වචන පාවිච්චි කරලා මේ ආකාරයට මේ කියන්නේ ධනවාදයේ පවත්වාගෙන යාමට අවශ්‍ය අනවශ්‍ය වෙලා තියෙන දේවල් ඉවත් කරනවා ඊට පස්සේ ක්ලියර් කරනවා. ඒ ක්‍රියාවලිය තමයි දැන් මේ සිදුවීම් පවතින්නේ. මේක කොච්චර දුරට සිදු වෙයිද කියන එක ඇත්ත වශයෙන්ම වෛද්‍ය ප්‍රශ්නයක් හෝ සෞඛ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඇවිල්ලා මේ සැලසුම් කරපු අයගේ අරමුණු ඉෂ්ට වෙනකම්ම මේ ක්‍රියාවලිය සිදු වෙනවා. කියන්නේ කොරෝනාව තියෙනවා. කියන්නේ කොරෝනාව කියලා කියන්නේ දැනට පවතින ගෝලීය මූල්‍ය ප්‍රවාහය ප්‍රාග්ධන ප්‍රවාහය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රීස්ට්‍රක්චර් කර ගැනීම සඳහා රීෆෝමැට් කර ගැනීම සඳහා දියත් කරපු විශේෂ ගෝලීය මෙහෙයුමක්. ඒතර ඒක නිම වෙනකන් මේ කාර්ය සිද්ධ වෙනවා. ඒ අරමුණ ඉෂ්ට වෙනවා. ඒ නිසා දැන් මේක අපි ගත්තට සෞඛ්‍ය ප්‍රශ්නයක් විදිහට මේව ගත්තට අත් වශයෙන්ම මේක මේ කිසිම එන්නතකින්වත් ඒව නිෂ්ඨාවට තාව මේක වෙන එකක් නෙමෙයි. මේක විවිධාකාර දේවල් නෙමෙයි. මේක විවිධ අවුරුදු ගානකට කලින් ඉඳන් ඒවල පූර්වගතන කරපු දෙයක් ඇත්තවස්. අවසාන පරමාර්ථය මේකේ අර අපි කියපු නව සාමාන්‍යයට මනුස්ස වර්ගයගෙන ඒ කියන්නේ සමස්ත පෘථිවි බලය ලෝක බලය මෙන්න මේ කට්ටිය අතට ලබා ගන්න. ඒවට මුදල් අවශ්‍ය නැහැ. ඒකට මුදල් ඒකෝල් තමයි මුදල් අච්චු ගන්න. ඒකෝල් තමයි මුදල් මේව කරන්නේ. එහෙනම් බලය පිළිබඳ ප්‍රශ්න. දැනට බලය අත්පත් කරන් ඉන්නේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ප්‍රධාන කට්ටි දෙකක්. එකක් තමයි කාර්මික ධනවාදී, අනිත් එක තමයි මූල්‍ය ධනවාදී. මේ කොරෝනාවෙන් කාර්මික ධනවාදීන්ටත් පහර වැදුනා, මූල්‍ය ධනවාදීන්ටත් පහර වැදුනා. පරිභෝජන පද්ධතිය බිඳ වැටුණා, අධි පරිභෝජන නැවතුණා. මූල්‍ය පද්ධතිය බිඳ වැටුණා, මිනිස්සු ගණදින් නැවතුණා. එතකොට මතු වුණා පශ්චාත් ධනවාද. පශ්චාත් ධනවාද කියලා අපි කිව්වේ distant mode working system. ඒ කියන්නේ දුරස්ත වැඩ මාධ්‍ය. ඒක තමයි ඉස්සරහට පොරොව. ඒකට අවශ්‍ය කරන ආම්පන්න උපකරණ ඔක්කොම. ඒ කලාව තමයි ඉස්සරහට වද්දේ. ඒ සංස්කෘතිය තමයි ඉස්සරහට වද්දේ. ඒ අධ්‍යාපනය තමයි ඉස්සරහට වද්දේ. අපේ ප්‍රශ්නේ මෙන්න කලාව හා සංස්කෘතිය මෙන්න මේ නව නෝමල් නිව් නෝමලිටි එක යටතේ ක්‍රියාත්මක වන දේ තවදුරටත් අපි අදහස් කරන ආකාරයේ සංස්කෘතියක් වූ කලාවක් නෙමෙයි. ඒ නිසා ඒක යම්කිසි ආකාරයක අර පශ්චාත් සංස්කෘතිය, පශ්චාත් කලාව, පශ්චාත් අධ්‍යාපනය. උදාහරණයක් විදිහට දැන් අපි අධ්‍යාපනය කියන්නේ ගුරු ගෝල සම්බන්ධතාව තුළ ජීවමානව මේක හුදු තොරතුරු මාරුවක් නෙමෙයි, ශික්ෂණයක්. හැදියාව. පුරවැසියෙක් ගොඩනැගීම අධ්‍යාපනය කියන්නේ. ඥාන සම්ප්‍රේක්ෂණය. පරම්පරාවකින් තවත් පරම්පරාවක්. මෙතන වෙන්නේ එහෙම එකක් නෙවෙයි. මෙතෙන්ද වෙන්නේ සම්පූර්ණ කන්ට්‍රෝලින් සිස්ටම් එකක් ඇති. පුද්ගලික ශික්ෂණය කරන්න අවශ්‍ය නැහැ මෙතන. යම්කිසි නියෝග අනකිරීම විධාන ඒ ඔක්කොම තාක්ෂණික පද්ධතිය සිද්ධ වෙන්නේ. ඒ මගින් තමයි පාලනය. ඒතර එයාට
එයාට ශික්ෂණයක් අවශ්‍ය වෙනවා. ඒ විෂය. ඉතින් දැන් අපි දන්නවා අධ්‍යාපනයේ ප්‍රමුඛතාවයක් හම්බ වෙන්නේ නැහැ කොහෙවත් ආදී. ඒ ප්‍රතිසංස්කරණ යන්නේ ඔක්කොම තියෙන පද්ධතිය වෙනස් කරන විදිහ. ස්වයං අධ්‍යාපනය කියයි ළමයට බෙදලා ගන්න කියයි ඒවා කියන බිඳවට නම් කියනවා. කලාවත් එහෙම. කලාවේ තිබුණ අර කලින් තිබුණ අර සෞන්දර්යාත්මක මනුස්සයෙකුට නැගීම සංස්කෘතික මනුස්සයෙකුට නැගීම බොහොම සහනශීලී ඒ වගේ යථාර්ථය වෙනස් කිරීමේ මේ ශක්තියක් හැකියාවක් කියන ඒවා එකහන්තර දැන් අවසන් වෙනවා. හින්දා මිනිස්සයා අර මං කියන්නේ නිකන් යම් කිසි ආකාරයකින් නිකන් අර පුෂ්ටිය පැවැත්මක් වඩපත්. ඒක තමයි හෝමෝසෙක්ෂුවල්ස් කියන්නේ. මොකද කලාව පවතින මිනිස්සුන්ට තියෙන්න ඕනේ යම් කිසි අදහස. ජීවිතය ගැන, ලෝකය ගැන. තමන්ගේ. එහෙම අදහසක් නැත්නම්, එහෙම අර්ථයක් සෙවීමට යම් කිසි අභ්‍යන්තර ආවේගයක් නැත්නම් ඒතර කලාවක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ හෝම ටෙක්නික්ස්ලට එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඒගොල්ලෝ යන්ත්‍ර. මෙන්න මේක තුල ඒක තමයි මේ තුල යම්කිසි අපිට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා මේක තුල කුමන ආකාරයට ඒ කියන්නේ කලාව පවත්වාගෙන යන්නේ එක නෙමෙයි මේ මිනිස්සයා මොකද අපි ආරක්ෂා කරන්නේ ප්‍රශ්නේ මතුවෙනවා. humanity මේ කොරෝනාවෙන් මේ අපි ඊට කලින් ඉඳන් මේ මතුවෙන මේ new normality වලින් මාරාන්තික ප්‍රහාරය වැදුනේ කාටවත් නෙමේ මනුෂ්‍යත්වයට. humanity ඒ මනුෂ්‍යත්වයට ගොඩ නගන්න අවශ්‍යයි. අන්නතර ඒක ගොඩ නගන්න නැතුව අපිට මේක ඇතුළේ කොහොමද කලාව කරන්නේ කියන එක කතා කිරීමේ තේරුමක් නැහැ. මොකද කලාව මනුෂ්‍යත්වයට එක්ක සම්බන්ධයි. කලාව සම්බන්ධ වෙන්නේ හෝමෝ ටෙක්නිකල්ස්ට. හින්දා ඒ කලාවේ තියෙන ජීව ගුණය මේක මේ අභියෝග මේ තත්ත්වයට උදා වෙලා තියෙනවා. මේක අර බොහෝ මීට අවුරුදු මං කිව්වා අවුරුදු 100කට කලින් අර සමහර දාර්ශනිකයින් චින්තකයන් දැක්කා වගේ මේක ඇත්ත වශයෙන්ම විශාල ප්‍රශ්නයක් අභියෝගයක්. කොහොමද මේකට මුහුණ දෙන්නේ? දැන් මේ අපි හිතනවා දැන් අපි මේ සමහරට මේක වෙන්නේ මේ කියන දේවල් මේ විදිහට දැන් බැලුවම දැන් අපිත් දැන් මේ ක්‍රියාවලිය කොටසක් වඩපත් වෙලා ඉන්නවා. දැන් ඔබ Facebook එක පාවිච්චි කරනවා. Twitter එකක් පාවිච්චි කරනවා. නැත්නම් වෙන මොකක් හරි ප්ලැට්ෆෝම් එකක් පාවිච්චි කරනවා. දැන් මොකක්ද ඒක වෙන්නේ අන්තිමට? අපි හිතනවා මේක දැන් හරි බොහොම ලේසි මට මෙයාට කෝල් එකක් දෙන්න යාළුවාගේ දැනගන්න ඔක්කොම නෑ. ඒක හරියට හරි. හැබැයි මේක දීර්ඝ කාලින මෙහෙම මොකක්ද වෙන්නේ මෙතන? දැන් අපි මේක පාවිච්චි කිරීම තුල මේ new normality එකට අවශ්‍ය කරන අනාගත මිනිස්යාගේ digital identity එක නිර්මාණය වෙනවා. අපි නොදැනුවත්වම අපේ digital identity එකක් නිර්මාණය වෙනවා සයිබර් අවකාශය. ඒ කියන්නේ මම කැමති මොනවද? මම වැඩිම බලන්නේ මොනවද? මම වැඩිම අහන්නේ මොනවද? වැඩිම ගන්නෙ මොනවද? අන්නේ ඔක්කොම ප්‍රෝග්‍රෑම්. එතකොට ඒ මම ෆිසිකලි මෙතන ඉන්නවා. ඒ ඩිජිටල් විදිහට මට ඕන දේවල් ඔක්කොම වෙනම අයිඩෙන්ටිෆයි වෙනවා. ඒ ඉන්නේ මම එතකොට. දැනට මම ප්‍රධානයි. පැහැදිලි. හැබැයි තව ටික දවසක් යනකොට මම නෙමෙයි ප්‍රධාන වෙන්නේ ඩිජිටල් අයිඩෙන්ටිටි. ඒක නැතුව මූව් කරන්න බැහැ. ඒක නැතුව මට කඩේකට යන්න බැහැ. ඒක නැතුව මට දැන් උදාහරණයක් හිතා ගන්න ඉන්ජෙක්ෂන් එක නැතුව කොහොමවත් යන්න බැහැ. ඒක බයින්. ඒ කියන්නේ දැන් මේ නිව් නෝමලිටි එකේ එනකොට අන්තිමට එන්නේ අපේ මේ තියෙන මේ හෝමෝ සේපියන් එකේ තියෙන මේ දෙහය චෛතසික මේ ශාරීරික මානසික මේ පැවැත්ම සමාන ඩිජිටල් අයිඩෙන්ටිටි එකක් නිර්මාණය කරනවා.
කළා ඒක දැනට නිර්මාණය වෙමින් පවතින ලෝක හැම්පුරුවේ දැන් නිර්මාණය වෙමින් පවතිනවා. අන්තර්ජාලයට කවුරු සම්බන්ධ ඔක්කොම කවුරු ස්මාර්ට්ෆෝන් පාවිච්චි ඔක්කොටම මේක සිද්ධ වෙනවා. ඒක තුල අනාගතයේ ඔහුව ඇසිරීමේ මෙහෙවීමේ අධිකාරය සිද්ධ වෙනවා. එතකොට මට වඩා වැදගත් වෙනවා. ඒතර එවැනි තත්ත්වයන් වලට අවශ්‍ය කරන දැනකට යන්නේ. ඒකද මම කියන්නේ දැන් අපි බලමු එතකොට ඒක තම අනතුරුදායක තත්ත්වයක්. අපේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී මානව කලාත්මක ඒ තියෙන තේරීම් ඔක්සියල් පිළිබඳ ලොකු අභියෝගයක් ඇත්තා. එතකොට හින්දා මම කිව්ව මෙතන නැවත මිනිස්යාට තියෙන ප්‍රශ්නයක් කලාවට එහා ගිය මේ මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නේ මතුවේ. මේ කොරෝනා යුගයේ තුල අන් කවරදාටත් වඩා මේ මනුෂ්‍යත්වයේ පිළිබඳ ප්‍රශ්නේ දැන් මතුවලා තියෙනවා අපේ ඉදිරියට. මොකද නුට මේක තේරෙන්නේ නැහැ. මොකද මේ කොරෝනාව නිසා ඇතිගල්ලා තියෙනවා ලොකු භායක්, ප්‍රීතිය, ත්‍රාසයක් ඇතිගල්ලා තියෙනවා. මේක ඇවිල්ලා මහා මාරාන්තික විනාශකාරී දෙයක්. මේ බයත් එක්ක මොකද වෙලා තියෙන්නේ? අපි දන්නවා 30 අවුරුදු යුද්ධයක් තිබුණා. මේ යුද්ධ කාලේ අපිට ලොකු බයක් තිබුණා 30 කාලේ. එදිට බය. දැන් මේ වගේ 100,000 ගුණක බයක් තියෙන මිනිස්සුන්ට ඒ බය මම හඳුනන්නේ ඒක ඇවිල්ලා ජෛව මානසික ත්‍රස්තවාදය. ජෛව මානසික ත්‍රස්තවාදය. මේ මිනිස්සු බය ගන්න, මරණ බය. මානසික වශයෙන් බය ගන්න. මේ බය වීම තුල මොකද වෙන්නේ? පියවි ලෝකයට තියෙන සම්බන්ධය බිඳෙනවා. යථාර්ථය හරියට විග්‍රහ කරගන්න බෑ. සිද්ධ වෙන්නේ මොනවද කියන්නේ හරියට සිහියෙන් විග්‍රහ කරගන්න බෑ ඒත් වශයෙන් මිනිස්සුන්ට. ඒ කියන්නේ මිනිහා ඕනම දෙයකට යටත් වෙන්න පටන් ගන්නවා. ඕනම දෙයකට වහල් වෙන්න පටන් ගන්නවා. ඕනම දෙයක් පිළිගන්න පටන් ගන්නවා. කලාකෘතිත් දැන් මේ විදිහට නිර්මාණය මේ தත්ත්වයට. ඒක තමයි මේ දැන් මේ தත්ත්වය තුලත් මේ භාවිතය වෙනස් කිරීම කලාව හැමදාම කළේ එහෙමයි. මෙන්න මේ අලුතෙන් ඇති වෙන මේ භාවිතයන් වෙනස් කිරීම සඳහා අපි කොහොමද මේවා මෙහෙවන්නේ? මනුෂ්‍යත්වය කොහොමද අපි කලාකෘති වලින් නිර්මාණය කරන්නේ? තාක්ෂණය පාවිච්චි කරලා කමන්නේ නැහැ. අපි මේ තාක්ෂණ විරුද්ධ නෙමෙයි කියන්නේ. නමුත් තාක්ෂණය නෙමෙයි අරමුණ වෙන්නේ. අනිතරයි පස්සේ අර මේ අවුරුදු 100කට කලින් ගායක වගේ තාක්ෂණي අරමුණු වුණොත් අන්තිමට කලාවක් නැති වෙලා මනුස්සයෙක් නැති වෙනවා. එහෙනම් තාක්ෂණي හැම වෙලෙම මෙවලම බරපතල වෙනවා. තාක්ෂණي හැම වෙලෙම ආධාරකයක් බරපතල වෙනවා. අත් වශයෙන්ම ආරම්භයේදී කලාව හා තාක්ෂණය එකට තිබුණ දෙකම එකයි. පසු කාලින අර අපි කලින් කතා කරපු අර ධනවාදී යුරෝපයේ මන්දිතන යුගයේ තමයි මේක දෙකට බෙදුවේ. තාක්ෂණය වෙනමයි කලාව වෙනමයි. නමුත් මේ දෙක අතර තියෙන ඕනේ බොහොම ප්‍රශස්ත සමායෝජනය. වැදගත් වෙන්නේ අර්ථ නිෂ්පාදනය. මනුෂ්‍ය මෙතන මනුෂ්‍යත්වයේ සම්බන්ධ. ඒ නිසා මම හිතන්නේ මේ නව සාමාන්‍ය තත්ත්වයේ තුල කලාවේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය සහ කලාව මූලපාන අභියෝග කියන ප්‍රශ්නය පිළිබඳ අපි යම්කිසි ප්‍රවේශයක් යම්කිසි හැඳින්වීමක් ගත්තා. මේ පිළිබඳව තව අපිට විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔබට කියන්නේ ඔබට වෙනත් අලුත් අදහසක් තියෙන්න පුළුවන්. ඒත් වශයෙන් මේ தත්ත්වය තුළ අපි කොහොමද මූලපාන්නේ කියන එක කලාකරුවන් විවිධ අදහස් තියෙන්න පුළුවන්. මොකද අද මෙවැනි තත්ත්වයන් තුළ අර මං කිව්වා වගේ අර තියෙන භීතිය නිසා මිනිස්සු අදහස් අහිමි වෙලා තියෙන යුගයක්. අදහස් නැති යුගයක අපි ජීවත් වෙනවා. නමුත් ඒ අදහස් තියෙන ඒවට මතුවෙන්නට අවශ්‍ය කරන පරිසරයක් නිර්මාණය කිරීම විශිෂ්ට දෙයක්. මම හිතන්නේ අද මේ ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ ඉවත් කරන එකෙන් ඔබට යම් කිසි මේ කලාව විතරක් නෙමෙයි ඡායාරූප විතරක් නෙමෙයි මේ මනුෂ්‍ය සංස්කෘතිය මේ පශ්චාත් මානව යුගයේ එහෙම නැත්නම් මේ COVID-19 යුගයේ එහෙම නැත්නම් පශ්චාත් ගෝලීය යුගයේ මුහුණ පාලා තියෙන තත්ත්වය සහයේ මුහුණ පාලා තියෙන ගැටලු වල යම්කිසි ඒකේ ස්වභාවය හඳුනා ගැනීමට යම්කිසි අදහසක් එතුණයි කියලා මම කල්පනා කරනවා. එහෙනම් මොන හරි අපිට කාංචන මම හිතන්නේ
ඔව් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අපිට සහ ඒක එහෙම තමයි. නැත්නම් අදහස් තියෙනවා නම් අපිට යන්නේ නේද? ඔව් පුළුවන් ඔව් බොහොම මම ස්තුතියි. හිතන්නේ දැන් හැමෝම ඉතාම විශාල සහභාගීත්වයක් තිබ්බ ඇත්තටම සන්තෝෂයි මේ වගේ සෙෂන් එකකට මම හිතන්නේ වැඩිම සහභාගීත්වයක් තිබ්බ අවස්ථාව වෙන්න ඕන මොකද අපිට අපේ තාක්ෂණික ඔබතුමා කිව්වා වගේ තාක්ෂණික පහසුකම අනුව යන්න පුළුවන් උපරිමේ ඔව්. එහා ගියා. ඉතින් හරිම කනගාටුයි මොකද එතන එහාට අපිට තාක්ෂණික පහසුකම් නැහැ. ඒ සහභාගී කරගන්න මේ වගේ අවස්ථාවකට අපි මුහුණ දුන්නා. ඒ කියන්නේ අපි සියලු දෙනාටම කනගාටු වෙනවා. ඉතින් මම හිතන්නේ දැන් ආචාර්ය ටියුඩර් වීරසිංහන්ගේ හැදෑරීම ඔහුගේ දැනුම සහ ඔහුගේ මතය අනුව මේ අර්බුදය විග්‍රහ කර ගැනීමක් සිදු වුණා. මීට වෙනස් මත තියෙන්න පුළුවන් එතුමා කිව්වා වගේම මීට වෙනස් දැනුම තියෙන්න පුළුවන් මීට වෙනස් පිළිගැනීම් අදහස් තියෙන්න පුළුවන් එක සංවාදයකට විවෘතයි. දැන් මම හිතන්නේ මේ අවස්ථාවෙත් අපිට කෙනෙකුට යම්කිසි මේ සංවාදයේ මේ කතිකාව තුළ ඇත්තටම ඔහුගේ අදහස් දැක්වීම තුළ යම් කිසි පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් ඔබ අතෝසවා හෝ පෙන්වන්න එහෙම නැත්නම් chat box එකට දාන්න අපිට පුළුවන් එතකොට ඒ සුවිශේෂී කාර්යයක් කියනනම් තව කෙටි වෙලාවක් ඒ පිළිබඳ සංවාදකයේ දෙන්න. මම හිතන්නේ මේ වෙනකම් මර්ජිත් අපිට ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවද? නෑ සර් නෑ. සෙෂන් එක සම්බන්ධව ප්‍රශ්න අහලා නෑ. එක ප්‍රශ්නයක් තියෙනවා මනජිත්. ඔව්. කලින් තිබුණේ උත්තර මේ ඒ මුලින්ම අපගෙන නේද? සපෝට් එක කියා. ෆස්ට් ඉයර් ළමෙක් අහලා තියන්නේ ධනවාදයේ පැවැත්මට මුදල තීරණය කරලා නැද්ද කියලා. මට ඒක හරියටම තේරෙන්නේ නැහැ මොකක්ද අහන්නේ. ඒක පොඩ්ඩක් තමයි මේ අර මුලින්ම දාපු එක පොඩ්ඩක් එයා ඉන්නවනම් එයාට කතා කරන්න පුළුවන්. කමන්න chat box එකට මේ කතා කරගෙන අහන්න දෙයක් තිබුණා අහන්න පුළුවන් මේ වෙලාවේ. හෙලෝ සර් මම ඒ ප්‍රශ්නය ඇහුවේ මේ රයිට් ඕකේ. මේ සර් මේ එතකොට දැන් ධනේශ්වර ආර්ථිකයත් එක්ක දැන් මුදල මත නෙවෙයිද මේ හැමදේම තීරණය වෙලා තියෙන්නේ. එතකොට අපි හොයන්න ඕනේ නැද්ද මේ ප්‍රශ්නෙට විසඳුමක් විදියට මේ ධනේශ්වරයට යන්න දෙනවද නැත්නම් ඒ විදියටම මේ ඒක වෙනස් කරනවද කියන එක හොයන්න ඕනේ නැද්ද? ඒ කියන්නේ දැන් ධනේශ්වරයට ඕන විදියට දැන් සර් කිව්ව විදියට සමාගම් වලින් මේ අපි අපිව තීරණය කරන්නේ අපිට ඕන විදියට යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕන විදියට දැන් අර ටී-ෂර්ට් එකක් අරගෙන අපේ ප්‍රමාණයට හදා ගන්නවා මිසක් මේ අපි ටී-ෂර්ට් එක අපිට ඕන අපේ ඕන විදියට ගන්න නැහැ කියලා සර් කියන්නේ. එතකොට සර් අපි කරන්න ඕනේ අපි ඒ විදියට යන එකද නැත්නම් අපි ඒක වෙනස් කරන එකද අපිට ඕන විදියට අපි ඒ කියන්නේ අපිට ඕන දේ අපි ගන්න ඕනේ නැද්ද? එයාලා තීරණය කරන දේද අපි ගන්න ඕනේ එතකොට? මම හිතන්නේ ඒක හරි පැහැදිලි. ඔව් සර් ගන්න. බොහොම වැදගත් ප්‍රශ්නයක් තමයි ඇහුවේ මේ කියන්නේ දැන් ධනවාදයේ පහුගිය අවුරුදු 300 තුල වර්ධනයලා තමන්ගේ කූට ප්‍රාප්තියට ඇවිල්ලා දැන් අවසానයි අත්වල. මීට හර ධනවාදයට පැවැත්මක් නැහැ. කුමන ප්‍රයත්න දරුවත් ඒ දැන් ධනවාදයේ විශාල ඛේදවාචකයකට ලැහැත් වෙන්නේ නැත්නම්. මේ කියන්නේ අපි අර මනුස්ස වර්ගයාව වෙනස් කරන්න උත්සාහ කරන්නේ. වෙනස් කළා ධනවාදයේ ක්‍රමයට ගැලපෙන විදිහට මේ මනුස්සයව සකස් කරන්න උත්සාහ කරන්නේ. ඒක තමයි මේ තාක්ෂණය ඒගොල්ලෝ දැන් පාවිච්චි කරන්නේ. ජෛව තාක්ෂණය ඔය වෛරස් ආරෝමය ඔක්කොම පාවිච්චි කරන්නේ. ඒක ඉතාමත්ම එක අමානුෂික ඒ කියන්නේ මනුස්ස අයිතිවාසිකම් තියෙනවා නම් ඒක ඊට වඩා උල්ලංඝනය වීමක් කොහොමද හිතින්න බෑ අත් වශයෙන්ම ඒ වගේ තත්ත්වයක් දැන් මේ තියෙන්නේ. ඒකින්ද අර ඔබ කිව්වේ වැදගත්ම දේ තමයි අපි ඒකට උදාසීන මනුස්ස වර්ගය. අනිත් අතට ප්‍රශ්නේ දැන් මනුස්ස වර්ගයාට මේකට මේ පිළිබඳව ලොකු සවිඥානිකත්වයක් නැහැ. මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙන්න මේක ඇති කරන්න ඕන මේක හැමදාම ඇති කළේ කවුද? ධනවාදයේ මූලික සම්භාව්‍ය ධනවාදයේ කාලේ පවා මේක ඇති උනේ යම්කිසි ආකාරයක සමාජ කලාකරුවන්ගෙන් දාර්ශනිකයින්ගෙන් චින්තකයින්ගෙන් තමයි මේ අදහස ආවේ මේක පවතින ක්‍රමයේ තේරුම් කරගෙන. ඒතකොට දැන් මේ අපි ජීවත් වෙන ක්‍රමය තේරුම් කර ගැනීමට අවශ්‍ය යම්කිසි අදහසක් දෘෂ්ටිවාදයක් අවශ්‍යයි. ඒතකොට කලින් අපි කිව්වොත් දැන් අපි පහුගිය අවුරුදු 400 තුල හිටියේ අපි කියන්නේ බුරුසුවා පන්තිය, ධනේශ්වර පන්තිය. ඒතකොට බුරුසුවා තමයි මේ කාර්යය කළේ. ඒතකොට මේ කාර්යය එතකොට කරනකොට මං කිව්වා අර මිනිහාගේ ගුණ වලට අනුව තමයි ගියේ. ඒක ප්‍රධාන ගුණයන් දෙකක් ලෝකෙ පුරා වර්ධිනුන එකක් තමයි ඔය මිනිහාගේ ප්‍රകൃතිය. ඒ කියන්නේ බටහිර ධනවාදයේ වර්ධින වෙච්ච එක. ඊළඟට සෝවියට් චීන පැත්තෙන් වර්ධනය වෙච්ච අර උත්තරීතර මිනිස්සෙක් කියන හොඳ ගති ගුණ වර්ධනය කරලා කරන් ගිය දෙක. ඔය දෙක එකක් පරාජයටපත් වුණා. වැඩි වශයෙන් එතකොට අර ප්‍රകൃතිය කියන එක තමයි ගිහිල්ලා ඒකත් දැන් අර්බුදයට ගියා මේ
24 වර්ෂයේ අවසානයේ. ඒතකොට ඒ එකත් අර්බුදයක්. දැන් ඒ අර්බුදේ ගියේ එක දැන් ආපහු නගා සිටවන්නේ කොහොමද කියන එක තමයි මේගොල්ලෝ දැන් උපාය මාර්ග හොයන්නේ. ඒකට ගන්න අර්ථ උපාය මාර්ගය බොහොම අමානුෂික උපාය මාර්ගයක්. ඒ කියන්නේ මිනිස්සයාව වෙනස් කළා ක්‍රමේ පවත්තගෙන යාම. අන්න ඒක තමයි ඒක අමාරු. ඒකට ඒ නිසා අන්න ඒ යන්නේ අදහස අපි සමාජගත කරන්න ඕනේ අත්වශයෙන්. ඒ අදහස කලාවෙන් පොත්පත් වලින් ආදී වශයෙන් අධ්‍යාපනයෙන් සමාජය. නමුත් මිනිසුන්ට මේක තේරෙන්නේ මිනිසු මේ තාක්ෂණයට මිනිසු වශයෙන් වෙලා ඉන්න. අපි කොච්චර පහසුද මේක. ඒ කියන්නේ අන්නේ තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මේ තාක්ෂණයට විරුද්ධව කියනනේ මේ තියෙන්නේ. මේ තාක්ෂණය කියන එක භාවිත කරන අරමුණයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැත්නම් තාක්ෂණය නෙමෙයි තාක්ෂණ අරමුණක් නෑ අත් වශයෙන්. ඒක තාක්ෂණයේ පිටිපස්සින් එක්කනට අරමුණ තියෙන්නේ. ඒ සංච සමාජ බලවේග වල. ඒකට ඒ හින්දා දැන් අර බුරුසුවා පන්තිය අවුරුදු 400ක් තිර හිටපු කට්ටිය අය කාර්යභාරය දැන් අවසానයි. දැන් ඉවරයි. දැන් එයා බැහැගෙන යන කලාව. දැන් බුරුසුවා පන්ති ශක්තියක් නෑ අත් වශයෙන්. දැන් එනවා අලුත් පන්තියක් ඉතිහාසයේ කර්ලි. අන්න ඒකවල තමයි මම කියන්නේ ජාලේස්වරය කියලා. ජාලේස්වරය. එහෙම නැත්නම් නෙටෝක්‍රටිසම් කියන්නේ. නෙටෝක්‍රටික්ස් ලයිනවා. කියන්නේ මේ ජාලවල අයිතිකරු. ජාල පාලනය කරන අය. ඒගොල්ලෝ තමයි ජාල මෙහෙවන්නේ. ඒගොල්ලන්ට ඕනේ සල්ලි නෙමෙයි. ඒගොල්ලන්ට ඕනේ ප්‍රාග්ධනයේ නෙමෙයි අර විදිහට. ඒගොල්ලන්ට ඕනේ මේ ද්‍රව්‍යමයවත් නෙමෙයි. ඒගොල්ලෝ ආධිපත්‍ය පවත්න්නේ මිනිසුන්ගේ අවධානය මත. මිනිසුන්ගේ මානසික ක්‍රියා හා චර්යාවන් මත. අන්න ඒවම තමයි ඒගොල්ලන්ගේ ආධිපත්‍ය පවත්න්නේ. ඒක මේ කියන්නේ තව කිතියම කියනවා නම් මිනිසුන්ගේ මානසික හා චර්යාත්මක ගති ලක්ෂණ ප්‍රාග්ධනීකරණයට පත් කිරීම තමයි ඒගොල්ලන්ගේ අභියෝගය. ඒගොල්ලන්ගේ වමනාව. ඒත් මෙන්න මේ තමයි ජාලේස්වරයේ ධනේස්වරයට වඩා සම්පූර්ණයෙන්ම වෙන පන්තියක්. ඒත් දැන් මේ වෙනකොට තවම හරියට බලයට මේගොල්ලෝ ඇවිල්ලා නැහැ. මම උදාහරණයක් කියන්නම්. දැන් ගිය පාර ජනාධිපතිවරණ වෙලා ඇමරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්තරමේ කියන ඒත් එයා ජනාධිපති වෙලා ඉන්නේ නැද්දිම එයා ගෝලීය මාධ්‍ය කීපයකට ප්‍රකාශයක් කරනවා US Today කියන වෙබ්සයිට් එකයි තවත් ගෝලීය මාධ්‍ය කීපෙකුයි අතර මැද්දෙන් කතාව නවත්තනවා. ඒතර මං අහන්නේ මේ වෙලාවේ ඉන්න මේ ලෝකේ ඉන්න ප්‍රධාන රටේ ජනාධිපතිවරයාගේ කතාව මගින් නවත්තන්න කවුද බලය දුන්නේ මේ ජාලවලට? කොහෙන්ද ඒ බලය ආවේ? දැන් මේක ලොකු ප්‍රශ්නයක් නේ. දැන් අපි ගැන අහන දෙයක්මනේ. දැන් මේ අපි මේ කරන කතා ඔක්කොම මේ මොහොතෙන් අපි හැම කෙනෙකුට මේක එක මොහොත අප්‍රේ අයින් කරලා දාන්න පුළුවන් සිස්ටම් එක. අපි නෑ වගේ ඒතකොට. දැන් ට්‍රම්ප් නෑ වගේ. මිනිහා ඡන්ද මිලියන 70 ගණක් ගත්තා. ඒ ගත්තා එයාගේ සහයෝගයත් එක්ක මෙයාගේ ට්විටර් එකයි එතනින් ගියාම එයාගේ Facebook එක ඔක්කොම දැන් අවසానයි. ඒකට එයාට ඒවා පාවිච්චි කරන්න බෑ. ඒක කවුද මේ බලය දුන්නේ? ඔය තමයි තියෙන ප්‍රජාතන්ත්‍රවාද. මේක කතා. ඒත් මෙන්න ජාල තන්ත්‍රය. මේ තව බරියට ඇවිල්ලා නෑ මේගොල්ලෝ. තව බුරුසුවා ඉන්නවා. මේ බුදුසුවා ඉන්න අතර මේ ජාලේස්වරයට පෙන්වන බලය. හැබැයි ඉස්සරහට මේ ජාලේස්වරය තව හත්මත් වෙන්න පුළුවන්. මෙන්න මේ ජාලේස්වරයට එරෙහිව දෘෂ්ටිවාදයක් තමයි අද අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ කලින් ධනේස්වරයට විරුද්ධ අරගලයේ මේ වුණා. දැන් ධනේස්වර පන්තියත් එක්ක ගනුදෙනුවක් නෑ. දැන් ධනේස්වරයටත් එරෙහිව ජාලේස්වරය නැගී හිටිනවා. ඒ නැගී හිටින්නේ බොහොම සූක්ෂම ක්‍රමවලින්. හැබැයි දැන් මේ ජීවත් වෙන වෙලාවේ මේ වෙලාවේ අපි මේ ගෝලීය වේදිකාව තුල එක පැත්තකින් ජාලේස්වරය ඉන්නවා, බැහැගෙන යන ධනේස්වරය ඉන්නවා, පොලිටේරියන්ස්ලා ඉන්නවා, කන්සුමටේරියස්ලා ඉන්නවා, කියන්නේ පාරිශීලකයන් ඉන්නවා, ඔක්කොම කලවම ඉන්නේ දැන් ඇත්තටම. හැබැයි බලය අපිට පේනවා ටික ටික මාරු වෙනවා බුර්සුවාතින් ජාලේස්වර නැත්නම් ජාලේස්වර පද්ධතිය. එහෙම නැත්නම් ජාතික රාජ්‍යයෙන් අර ගෝලීය සමාගම් වලට එහෙම නැත්නම් කොපොක්‍රැටික්ස්ලා. කොපොක්‍රැටික්ස් කියලා කියන්නේ ගෝලීය සමාගම් වල සමාගම් තන්ත්‍රවාදී. නැත්නම් ජාල වලට මාරු. ඒතර මෙන්න මේකට දෘෂ්ටිවාදයක් අවශ්‍යයි. අන්න ඒකට තමයි අපි මේ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. හැබැයි වැඩේ තියෙන්නේ අර ධනවාදී පාරිභෝජික මිනිහා ලොල්ලුනා වගේම අර කම්කරුවා සහ පාරිභෝගිකයා ජාලේස්වර යුගයේ සිටින පරිශීලකයා අවිඥානිකව අන්තර්ජාල වේදිකාවෙන් වේදිකාවට පැන ඒවා මේවා කරගමින් ඒවා ඡන්දෙ මේවා කරමින් සහ Facebook වලින් යමින් යන අතරම ඔහුම දන්නේ ඔහු මේ සිස්ටම් එකේ කොටසක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහුගේ ඩිජිටල් ඩෙන්ටිටි එක එතනට බිල්ඩ් අප් වෙනවා. ඊට පස්සේ ඔහුට වඩා වැදගත් වෙන්න පටන් ගන්නවා ඔහුගේ ඩිජිටල් ඩෙන්ටිටි. මොකද සිස්ටම් එක කනදිරු ගන්න පටන් ගන්න ඒකත් එක්ක. මෙන්න මේක පිළිබඳව මිනිස්සු දැනුවත් කරන්න අවශ්‍ය කියලා මම හිතනවා. එතකොට සර් මේ කියන්න එතකොට සර් අපි දැන් ඩිජිටල් කරණයත් එක්කද ඉන්න ඕනි. එතකොට අපි දැන් සාමාන්‍ය මනුස්සයා කියන දේ අපි එන්නේ අවුරුදු මිලියන ගානක් තිස්සේ පැවැත්වයි කියන්නේ සමාජයේ මේ මෙවනේ මානව පරිණාමවාදයත් එක්කනේ පැවැත්වගෙන එන්නේ. එතකොට එහෙම එනකොට පන්ති ભેදයක් එනවනේ. පන්ති ભેදයක් ඇවිල්ලා එතනින් ප්‍රශ්න ඒ කියන්නේ
මේ මොකද්ද ප්‍රාථමික සාමූහික සමාජ යුගයෙන් ඊට පස්සේ වැඩවසම් මොහොම ඇවිල්ලා ධනේශ්වරේ යනවා. ධනේශ්වරේදීනේ ওই පන්ති ભેදේ ගොඩක්ම ලොකුවට හැදෙන්නේ. ඔය දැන් කියන විදිහට දැන් ජාලේශ්වරයේ කියන එතකොට ඒකට ආවම සර් එතකොට වෙන්නේ මොකද්ද මේ ඒ කියන්නේ සමාජයට නෙවෙයි දෙකේ බලය එන්නේ. එතකොට අර ජාලේශ්වර කියන ඒ කොට්ටාසෙට නේද? එහෙම වෙන්න ඕනේ නැද්ද? ඒ කියන්නේ සමාජයෙන් ඒ කියන්නේ යට හැම පුරවැසියම් එක හා සමාන වෙන්න ඕනේ නැද්ද එතකොට උතනදී? ඔව් ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. මේ ඒ කියන්නේ දැන් ධනේශ්වර දැන් මානව සමාජයේ මම කියන අර විවිධ අවධිවලදී යම් යම් පන්ති ප්‍රබල වෙනවා ඇත්ත වශයෙන්ම තියෙනවා. දැන් පැහැදිලි කරන්න දෙයක් නැහැ. දැන් වැඩවසම් යුගයේදී මේ ඉඩම් හිමියෝ ප්‍රබලයි පන්තියක් විදිහට. ඊළඟට ධනේශ්වර යුගයේදී ධනේශ්වර පන්තිය ප්‍රබලයි. පහුගිය අවුරුදු 400 තුනක ඒගොල්ලෝ ප්‍රදර්ශනය කළා. හින්දා ඒගොල්ලෝ රාජ්‍යත් ඒගොල්ලන්ට ඕන විදිහට පාවිච්චි කරනවා. හැම වෙලේම එහෙම නෙවෙන්නේ. ඒ අදාළ පන්තිය ඒ රාජ්‍ය පිහිටවන දැන් ධනේශ්වර පන්තිය කියලා කියන්නේ අත් වශයෙන්ම මේගොල්ලෝ තමයි ජාති රාජ්‍ය පිහිටෙව්වේ. ඒගොල්ලෝ තමයි ඒකේ නිර්මාතෘ. මේකේ කතන්දරයක් නැහැ ඒක. ඊට ජාති රාජ්‍ය පවත්වාගෙන යන සඳහා නිලධාරි මණ්ඩලෙකුත් ඒගොල්ලෝ පිහිටෙව්වා. ඒ කියන්නේ අපේ නිරතන්තරවාදී. ඔය මහලේකවරුන් ගිනම්ම ඔය පල්ලෙහා ඉන්න ග්‍රාම සේවක දක්වා. ඒ ඔක්කොම සිස්ටම් එක ඒගොල්ලෝ හැදුවේ අත් වශයෙන්. පහුගිය අවුරුදු 400ට. ඒ සිස්ටම් එක තමයි දැන් කඩා වැටෙන්නේ. දැන් ඒක වැඩක් නෑ. දැන් ඒක දැන් තියෙන ප්‍රශ්න විසඳන්න බෑ ඒක. ගෝලීය වශයෙන්. ඔය කියන්නේ ජාතික වශයෙන්ත් එහෙමයි. අඩු වැඩි වශයෙන්. එතකොට දැන් ඒ යුගයේ නිමාවටපත් වෙමින් පවතිනවා. ඒ නිසා දැන් ඒ අය ඒ ධනේශ්වර පන්තියේම සමාජයෙන්ම මතු වුණා දැන් මේ ජාලේශ්වරේ. එහෙම තමයි මේ නෙටෝක්‍රැටික්ස්ලා ජාලතන්ත්‍රවාදී. ඒතර මේ ජාලේශ්වරය තවම සම්පූර්ණ බලය ගන්න බැරි වුණා ඒගොල්ලන්ට. ඒ බලය ගැනීම එකම මෙහෙයුමක් තමයි මේක. කොයිද? මේ කොයිද මෙහෙයුම. මම ඒක තමයි කිව්වේ මේ ග්ලෝබල් ස්පෙෂල් ග්ලෝබල් ඔපරේෂන් එකක්. ඒතර මෙන්න මේ කොයිඩ් එකත් එක්කම ඒගොල්ලන් මේ කොයිඩ් එකෙන් ඒගොල්ලෝ ප්‍රහාර දෙකක් එල්ල කරනවා. අර මම කලින් කිව්වා වගේ එකක් තමයි ෆයිනෑන්ෂල් කැපිටලිසම් එකටයි ඉන්ඩස්ට්‍රියල් කැපිටලිසම් එකටයි. කාර්මික ධනවාදයටයි මුල්‍ය ධනවාදයටයි. එතකොට අරකොල්ල ශක්තිමත් වෙනවා. කවුද ශක්තිමත් වෙන්නේ? ජාලේශ්වරය. ජාලවල හිමිකරු. එතකොට ඒ ජාලවල හිමිකරු එතකොට ඒකොල්ලෝ දැන් අපි කිව්වා ධනපති පන්තිය තුනේ පොලිටේරියස්ලා හිටියා මේ බුර්සුව පන්තියට ධනේශ්වර පන්තියට. එතකොට දැන් මෙතනත් ඉන්නවා ජාලේශ්වරයේ ඉන්නවා, කියන්නේ නෙටෝක්‍රැටික්ස්ලා ඉන්නවා සහ පරිශීලකයන් ඉන්නවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඔය සමහර වචනයක් පාවිච්චි කරනවා කන්සුමෝක්‍රැටික්ස්, කන්සුමෝටේරියන්ස් කියලා. කන්සුමටේරිය, පොලිටේරියන් කියන අන්තිම කැලේ කන්සුමර්. කන්සුමර් කියන්නේ පාරිභෝගික නිර්ධනී. පාරිභෝගික නිර්ධනී. ඒතොර ඒගොල්ලෝ කරන්නේ පරිභෝගණය කරනවා. ජාලෙන් ජාලෙට යනවා, ප්ලැට්ෆෝම් එකෙන් ප්ලැට්ෆෝම් එකට යනවා, උදේ හවා මේවා දිහා බලන් ඉන්නවා, ඒවා ගහනවා, යවනවා, මුළු ලෝකෙම එහෙමයි කරන්නේ නැත්තවත්. ඒතොර ඒගොල්ලෝ විවිධ අමුතු කට්ටියක්. එක සමාජ ක්ලාස් එකක් ඒකත් වශයෙන්. ඒ වැඩි තියෙන ඒගොල්ලෝ මුකුත් නිෂ්පාදනය කරන්නේ. අතන අර මේ ඒතොර මේගොල්ලන්ගේ අවධානය තමයි අර ජාලේශ්වරය අර ජාල ඔස්සේ ගන්න. ධනේශ්වර පන්තියේ කම්කරුවන්ගේ අවධානය පැට්‍රි වලින් ගත්තා වගේම දැන් මෙතන ජාලේශ්වරය මේ නෙට්වර්ක් ඔස්සේ මේ නෙට්වර්ක් සහ ප්ලැට්ෆෝම් ඔස්සේ මේ පරිශීලකයන් අවධානය නිරන්තරව ලබා ගන්න. ඒක තමයි බලය ඒගොල්ලන්. ඒගොල්ලන් චර්යාව වෙනස් කරනවා. ඒගොල්ලෝ. ඒ කියන්නේ දැන් කරන්නේ. ඒතර ඒක වෙන සිස්ටම් එකක්. ඒ සිස්ටම් එකේ සම්පූර්ණ විස්තර අපිට කියන්න අමාරුයි. මොකද ඒක තවම සමස්තයක් විදිහට හැට ගිහිල්ලා නැති හින්දා. නමුත් ඒ ප්‍රවණතාව අපිට පැහැදිලිව පේනවා ඇත්ත වශයෙන්ම. සමාජීය පැත්තෙනුත් ආර්ථික පැත්තෙනුත් දේශපාලන පැත්තෙන් හැම පැත්තම මේක පේනවා පැහැදිලි. ඒතර මේ වෙලාවේ ජාති රාජ්‍ය සම්පූර්ණයෙන්ම තමන්ගේ බලය ඒවට මාරු වෙමින් පවතිනවා. නෙට්වර්ක් වලට මාරු වෙන එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ සමාගම් වලට මාරු වෙනවා ඇත්ත වශයෙන්ම. ඒකයි පවතින්නේ. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට තවත් දෙන්නෙක් ප්‍රශ්න අහන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ කියන්නේ කෙටියෙන් අපිට පොඩි වෙලාවයි තියෙන්නේ 10 වෙනකොට මේක අපි නවත්තන්න ඕන. එහින්දා අපි තවත් සූදානම් වෙලා ඉන්න කවුරු හරි ඉන්නවා නම් දෙන්නෙක් අත උස්සලා තියෙනවා. ප්‍රශ්නේ කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න මොකද දීර්ඝ සාකච්ඡාවකට යන්න වෙලාවක් නැහැ. සාකච්ඡාවේ මතුණු කරුණු අපි එහෙම සාකච්ඡාවක් අවශ්‍ය නම් අපි ඒක වෙන සංවාදයක් ගොඩනගමු. අපිට මේ ඔස්සේ ඇති වුණ නිශ්චිත කරුණු පිළිබඳ කෙටියෙන් ප්‍රශ්න අහනවා නම් අපිට පොඩි අවස්ථාවක් දෙන්න පුළුවන්. ඔක්කො chat box එකට දාන්න අපි මේ ප්‍රශ්නේ ටියුසර්ට ඉදිරිපත් කරනවා. ඔව්. අමින්ද මේ මට නිකන් ඇතිලා තියෙන ප්‍රශ්නේ සර් දැන් මේ ප්‍රශ්නෙත් එක්ක අපේ අධ්‍යාපනය වගේ දේවල් වල පොඩි ළමයි දැන් මොන්ටිසෝරි ඉඳලා 6 විතර වෙන ළමයි ගුරුවරයෙක් උගන්වන්න නැතුව ගෙදර උගන්වන එක හරියට වෙන්නේ නැහැනේ. වගේම සහ දැන් මේක අපිට කොච්චර කාලයක් තව නිකන් හිතන විදිහට බලාගෙන ඉන්න වේද මේ ප්‍රශ්නේ.
දැන් ඇත්ත වශයෙන්ම මේක මේ මම හිතන්නේ දැන් අර අපි කිව්වාගේ මම කිව්වේ දැන් අර මේක මේක ප්ලෑන් කරලා තියෙන විදිහට තොරතුරු වලට අනුව දැන් අපි දැන් මේක විග්‍රහ විශ්ලේෂණ වලට අනුව බැලුවොත් දැන් මේගොල්ලන්ගේ අරමුණ ඉෂ්ට වෙන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම බුරුසුවාපන්තියෙන් මේක ජාලේශ්වරයට මාරු වෙන්න ඕනේ. ඇත්ත වශයෙන්ම නැත්තම් මේ තව විදිහට කියනවා නම් අපි කියන අර රියල් අපේ වර්කින් හා ලයිෆ් මෝඩ් එකකින් කියන්නේ වැඩ සහ ජීවන මාදිලියෙන් අර වර්චුවල් ජීවන හා වැඩ මාදිලියකට අපි මාරු වෙනවා. දැන් පහුගිය අවුරුදු එකමාර තුල දසලක්ෂ සංඛ්‍යාත මිනිස්සු ඒකට මාරු වුණා ඇත්ත වශයෙන්ම. අපේ රටෙත් එහෙමනේ. දැන් මේ අපි මේ කරන්නේ එහෙම කන්නේ බැලුවම. කියන්නේ ආරක්ෂකාංශ පැත්තෙන්ද ගුරුවරුද විනෝදාස්වාදී කර්මාන්තයේ පැත්තෙන්ද විවිධ මීටින්ස් පරිපාලනයේ පැත්තෙන්ද ඔක්කොම අද වර්චුවල් රියැලිටි එකට ඇවිල්ලා ඉන්නේ. වර්චුවල් රියැලිටි එක තමයි පරිපාලන සම්බන්ධ අධ්‍යාපනයේ පැහැදිලි ඇත්ත වශයෙන්ම. අධ්‍යාපනයේ දැන් ඒක සිදු වෙනවා සමහරට ඉදිරියේදී එහෙම මේ ගුරුවරු වගේ මොකද දැන් මේ සිස්ටම් එකට අධ්‍යාපන අවශ්‍යම නැහැ. මොකද අධ්‍යාපන අවශ්‍ය උනේ අර ධනවාදී මූලික කාලය ඇත්ත වශයෙන්ම ශික්ෂණය කරන්න පුරවැසි. ඒ අර වැඩවසම්වාදීන් ආපු පූජ්‍යලි. දැන් අධ්‍යාපනය ඉස්සරහට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අධ්‍යාපනය කියන්නේ පාලන උපකරණයක් නැත්ත වශයෙන්. අර ලුවි අල්තූසර් කණු කියන්නේ මාධ්‍ය අධ්‍යාපනය ආගම ආදී වගේ. හැබැයි මේ අලුත් සිස්ටම් එක ඇතුළේ ගියාම මුකුත් ඕනේ නැහැ. මොකද ජාතික රාජ්‍යයක් නැහැනේ. ඒතර මිනිස්සු පාලනය වෙන්නේ පරිපාලනයෙන් නෙමෙයි. නිලධාරි මණ්ඩලයක් නැහැ. මිනිස්සු පාලනයේ දෘෂ්ටිවාදයෙන් නෙමෙයි. දෘෂ්ටිවාදයක් නැහැ. මිනිස්සු පාලනයේ පොලිසියෙන් හමුදාවෙන් නෙමෙයි. එහෙම එකක් නැහැ. මිනිස්සු පාලනය වෙන්නේ ටෙක්නොක්‍රැටිකල් එහෙම නැත්නම් නෙටොක්‍රැටිකල් සිස්ටම් එකක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම තාක්ෂණික ක්‍රම ඔස්සේ. දැන් ඒක දැන් සමහර මතයක් කියනවා බිල් ගේට්ස් පවා කියන එකක්. දැන් මේ ඔය කොරෝනා එන්නතත් එක්කම යම්කිසියකට නැනෝ චිප් එකක් අපේ ශරීරයට ඇතුල් කරනවා. ඒතර ඒක මීට කලින් ඉඳන් මේ 2010 ඉඳන් මේගොල්ලෝ කියන කතාවක් ඇත්තවා. ඒ කොරෝනාව එන්න කලින් ඉඳන් මේ කියන කතන්දර මේක. එතකොට ඒ චිප් එක නැනෝ චිප් එකක්. ඒතර ඒක ගියාට පස්සේ ඒකේ තියෙන ඔක්කොම ඩේටාස්. ඒතර ඒක මගින් අපිව ග්ලෝබලි කන්ට්‍රෝල් කරනවා. ඒ කියන්නේ සිස්ටම්. ඒතර අපි ඕන වෙලාවක අපි සිස්ටම් එකෙන් අයින් කළාට පස්සේ අපි නිකම්ම විතරයි. ඒ කියන්නේ අද දැන් අද අපේ ධනේශ්වර රාජ්‍ය තුල අපේ ඩෙන්ටි කාඩ් එක නැතුව කොහොමවත් යන්න බැරුව යනවනේ. කඩේකට යන්නත් බෑ, ස්පිතාලෙකට යන්නත් බෑ, කොහෙවත් යන්න බෑ. අන්න ඒ වගේ අපි අර සිස්ටම් එකෙන් මකලා දැම්මට පස්සේ නිකම්ම විතරයි. නිකම් මග මැරෙන්න වෙන්නේ එතකොට. අන්න ඒ වගේ. ඒ කියන්නේ කන්ට්‍රෝලින් සිස්ටම් එක ඔන්නේ. ඒක අන්න එකට තමයි මම අර කලින් වචනයක් පාවිච්චි කරා ග්ලෝබල් කන්සන්ට්‍රේෂන් කැම්ප් කියලා. ග්ලෝබල් කන්සන්ට්‍රේෂන් කැම්ප් එකකට මුළු මනුස්ස වර්ගයාම මේ ඩිජිටල් තාක්ෂණයට ඇතුළත් කරනවා. එහෙනම් තාක්ෂණය මේ ප්‍රශ්නේ තියෙනවා. මම ආපහු කියනවා මේක. හිතන්න පුළුවන් මේක තාක්ෂණයේ ප්‍රශ්න කියලා. මේ තාක්ෂණය මෙහෙවන පාවිච්චි කරන අය ඒතවලගේ අරමුණු අන්න එකයි. ඒතකොට ඒගොල්ලන්ගේ අරමුණු මේ වෙලාවේ මේ සමස්ත පෘථිවි බලය අත්පත් කරගන්න. ඉතින් මේ සඳහා මම කැමති කියන්න මේ අර කෘතියක් තියෙන මම අර මතක් කළා ඒ කියවන්න අර fourth industrial revolution කියලා. ක්ලවුඩ් ස්වාස්ගේ fourth industrial revolution සහ ඊළඟට ඒගේ අන්තිම කෘතිය great reset. මෙන්න මේ කෘති දෙක තුල සම්පූර්ණයෙන් මොකද්ද වෙන්නේ මේ දැන් වෙන්නේ මොකද්ද සහ ඉස්සරහට මොකද්ද වෙන්නේ කියන කතාව පිළිබඳ යම්කිසි අධ්‍යාපනයේ හැම පැත්තක් ගැන විස්තරයක් තියෙනවා. හරි මම හිතන්නේ බොහෝ පැහැදිලි කිරීමක් ලැබෙන්න ඇති මේක සංවාදයට විරුද්ධයි. දැන් එතුමාගේ හැදෑරීම තුළ ඔබට සාමාන්‍යයෙන් මෙවැනි මේක දේශපාලන විද්‍යාත්මකව සමාජ විද්‍යාත්මකව සහ මේ ආර්ථික හැසිරීම සම්බන්ධයෙන් ධර්මක ගැඹුරු විග්‍රහයක්. එතකොට මෙවැනි විග්‍රහයක් සමහර කොටස් ඔබට වැටහෙන්නේ හෝ අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ නිශ්චිත අර්බුදය හමුවේ අපි මුණ පාලා තියෙන මේ නිශ්චිත විශාල ගැටලුව හමුවේ එක පිටින් පේන අර වගේ අපේ පාලකීන් සහ තවත් අය කියන්නේ එතුමාගේ විදිහට මේ සෞඛ්‍යමය ප්‍රශ්නයක් කියන සරල කාරණෙන් එහා ගිහිල්ලා මෙහි සමාජ විද්‍යාත්මක පසුබිම නැත්නම් මෙහි පසුබිම මොකක්ද කියලා විග්‍රහ කරගන්න හොඳ ප්‍රවේශයක් කරන් දුන්නා කියලා මා විශ්වාස කරනවා. එහෙනම් මම හිතන්නේ නිශ්චිත ප්‍රශ්නයක් තව කෙනෙකුට අලුත් ප්‍රශ්නයක් මොන හරි කෙටියෙන් පැහැදිලි කරගන්න නැත්නම් මොකද අපි 10ට ඉතාම ආසන්නයි. සහභාගී වෙන්න ඉන්න අයට සාහිත්‍යමන්ට අපි දැන් සමුදෙන්න ඕන අපි ෂෙඩියුල් ටයිම් එක ඉවර වෙන්න ඉස්සර. එහෙම නැත්නම් අපි මේ සංවාදය අවසන් කරන්න සූදානම්. මාකට කෙටියෙන් හෙලෝ සර් මට චර්ච් එක මේ පෞද්ගලික සංවාදයක් දාගන්න පුළුවන්ද?
හරි අපි ඒක වෙනම කතා කරමු අපි කවන්නේ. ඒකට අදාළ කන්ටෙක්ස් දෙන්නම් අපි ඒක වෙනම පුළුල්ල පොඩ්ඩක් කතා කරලා එකයි හරි ඔව් ගැල්ලුවක් නෑ. ඒක හෙලෝ ඒක සර් කතා කරමු ඔව් සමා. ඔව් සර් මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද කියන්නේ සර් මට දැනගන්න ඕන දැන් ඔය කියන විදියට ඉස්සරහට මේ ලෝක පාලනය කරන්න ඉන්නේ ඉලෝන් මස්ක් ඊට පස්සේ බිල් ගේට්ස් ඊට පස්සේ Google එකේ අයිති අය ඉතින් ඒ වගේ සමාගම්ද මේකට පාර බලාගෙන ඉන්නේ කියලා මග බලාගෙන ඉන්නේ කියලා තමයි අහන්න ඕන. ඔව් ඔබ හරි ඇත්ත වශයෙන්ම මේ දැන් අපේ මේ අපි පුද්ගලයා නම් අපි දන්නේ ওই මිනිස්සු ඉන්න පුළුවන් හිටයි දෙනකොට මැරෙන්න පුළුවන් ඒක වෙනම දෙයක්. නමුත් මේ කියන්නේ මේ ප්‍රවණතාවය. මේ ප්‍රවණතාවය දැන් ඒගොල්ලෝ දැන්ට ඒගොල්ලෝ නියෝජනය කරන්නේ ඒගොල්ලෝ තමයි ඇත්ත වශයෙන්ම. මේ වෙලාව වෙනකොට IT ඉන්ඩස්ට්‍රි එක, ෆාමසිකල් ඉන්ඩස්ට්‍රි එක මේ ඔක්කොම ඒකාබද්ධ වෙලා තියෙන ඒගොල්ලෝ අත එක පැත්තකින්. ඒතකොට ඒක එකක්. ඊළඟට ජාල පිළිබඳ ජාල සමස්ත මෙහෙම ඔය Facebook සමාගම් එතනින් ගියාම Twitter Google මේවා ඔක්කොම එක ජාලයක් ඇත්ත වශයෙන්ම. එතකොට අර කලින් අර ධනේශ්වර යුගයේ බහුජාතික සමාගම් වගේ ඒතර මේවා ඊට වඩා 100,000 ගුණයක් ප්‍රබලයි ඇත්ත වශයෙන්ම. මේවා කුස්සියේ ප්‍රශ්න ඉදම්ම මිනිසුන්ගේ ලිංගිකත්වය දක්වාම පාලනය කරනවා මේවා. ඒ ඔක්කොම හැම දෙයක්ම. ඒකින්ද මේවා සම්පූර්ණ ඊට වඩා ඒගොල්ලන්ගේ බලය තමයි අපි කියවර නෙටෝක්‍රැටිසම් කියලා. නෙටෝක්‍රැටිසම්. නැත්නම් නෙටෝක්‍රැසි කියලා කියන්න පුළුවන්. නැත්නම් අපි වචනයක් අපි හදාගත්ත ඒක තමයි ජාලයේ ස්වරය. නැත්නම් ජාල තන්ත්‍රවාදය. මෙන්න මේ ජාල තන්ත්‍රවාදීන් තමයි අනාගතේ හිමි කර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. දැන්ට මේ යන විදිහට ඒක 90%ක්ම එහෙම වෙන්න පුළුවන්. මේ දැන්ට තියෙන කොන්දේසි වෙනස් නුනොත් ඇත්ත වශයෙන්. ඒක පොදු ප්‍රවණතාවයක් විදිහට මම දකිනවා. හරි මං හිතන්නේ අපිට තව බොහෝ ප්‍රශ්න ඇති ඔබට පැහැදිලි කරගන්න ඇති මොකද මේ විශේෂ සහ විශේෂ විග්‍රහයක් නිසා ඔබට ඇති වෙන ගැටලු තියෙන්න පුළුවන්. අපි මේ සංවාදය අපිට ඔබේ ආදහස ආයෝජනා මත මීටත් එහා කතිකාවකට ගෙනියන්න අපිට අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ දැනට අපිට මේ ආරම්භ කරපු සංවාදය අද දවසේ නැවත ගන්න සිද්ධ වෙනවා. ඒද අපි තාමත් දැන් මේ 300කට අධික පිරිසක් සහභාගී වුණා. එතන 300 ලිමිට් එක අයින් වෙන ඇත් එක්ක ගත්තාම නොඑක් මෙසේජ් වල තිබ්බා සම්බන්ධ වෙන්න බැරි වුණා කියලා. ඇත්තටම මේ සියලු දෙනාට කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද අපිට තාක්ෂණික පහසුකම් තිබ්බේ 300ක් සම්බන්ධ කරගන්න විතරයි. ඒ හින්දා මේ අවස්ථාවට සහභාගී වෙන්න බැරි වුණ කියන්නේ අතිශය කනගාටු වෙනවා ශ්‍රී ලංකා ජාතික ජාතික කලා සංගමයේ වශයෙන්. මම හිතනවා ඊටාම වැදගත් කාලීන සහ ඔබගේ දැනුම ඔබගේ සිතීමේ අවස්ථාවන් ඔබ හිතන මතන විදිහ වෙනස් කරන්න දායක වෙන වැදගත් කතිකාවක් වැදගත් දේශනයක් ඔබ සමන්තුරුයි කියලා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික චාරුකලා සංගම වෙනුවෙන් සහභාගී ඔබ සැමටත් ඉස්වන්ත වෙනවා. ඒ වගේම මේ වැදගත් දේශනයට ඉදිරිපත් වූ ඒට කැමැත්ත ප්‍රකාශ කර මේ අවස්ථාවට සහභාගී වූ ආචාර්ය ටියුඩ වීරසිංහයන්ට මම ශ්‍රී ලංකා ජාතික චාරුකලා සංගම වෙනුවෙන් අතිශය කෘතඥ වෙනවා.